නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. කැනඩාවේ මැනිටෝබා බෞද්ධ විහාරස්ථානයේ ඇසුරු කරන ශ්‍රද්ධාවන්ත පින්වතුන් අද දවසේදී තමන්ගේ නිවෙස්වලට වෙලා කැනඩාවේ බෞද්ධ විහාරස්ථානයේ මගින් පවත්වන මාසික සීල භාවනා වැඩසටහනට සම්බන්ධ වෙලා අද උදෑසන කාලයේම තමන්ගේ නිවෙස් වලට වෙලා සීලය සමාදන් වෙලා අද දවස පුරාවටම තමන්ගේ ජීවිතයේ යහපත් ආකාරයෙන් ගත කරගන්නවා කියන උතුම් අදිෂ්ඨානයෙන් යුක්තව තමයි අපි අද දවසේදී මේ විදිහට මේ වැඩසටහන ආරම්භ කරන්නේ. ඉතින් මේ සියලු දෙනාම ඊ타ත්ම හොඳින් ධර්මයේ දන්න, ධර්මයේ ඉගෙන ගන්න, ධර්මයේ හැසිරෙන ශ්‍රද්ධාවන්ත පින්වතුන් මේ වසරේ මුල්ම භාවනා වැඩසටහන. ඉතින් අපි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනි මොනතරම් දුෂ්කරතාවයන් තිබ්බත් ඒ දුෂ්කරතාවයන් කොහොම හරි අපි විසඳගෙන අපේ ධර්ම මාර්ගය තවදුරටත් ඉදිරියට දියුණු කරගන්න. ඒ නිසා තමයි අද මේ පින්වතුන් මේ විදිහට තමන්ගේ නිවෙස් වල ඉඳන් සම්බන්ධ වෙලා සිල් අරගෙන ධර්මයේ ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් පින්වතුනි මේ පින්වතුන් අහලා තියෙන දැනගෙන තිබෙන මේ ධර්මයට අනුව ඒ වගේම අපේ ගොඩාක් අපේ ජීවිතේ ලැබපු අත්දැකීම් වලට අනුව අපිට දැන් හොඳටම තේරෙන දෙයක් තමයි අපිට මේ ජීවිතේට කිසිම බාහිරින් පිළිසරණක් රැකවරණයක් හොයාගන්න අමාරුයි කියන එක. සමහර වෙලාවට අපිට සිතුවිලි ඇවිල්ලා තියෙනවා නේද? එනවා මේ විද්‍යාව දියුණුයි, තාක්ෂණය දියුණුයි. ඒ නිසා මේ ලෙඩ රෝග වලට ඒ වගේ දේවල් වලට මේ අපිට පිළිසරණක් තියෙයි කියලා. නමුත් දැන් අපිට මේ සිදුවෙන සිදුවීම් එක්ක කල්පනා කරලා බලනකොට දැන් අපිට පැහැදිලි වෙනවා ඒ විදිහේ ආරක්ෂාවක්වත් බාහිරින් අපිට බලාපොරොත්තු වෙන අමාරුයි කියලා. ඉතින් ඒ කයට මේ කයටත් එහෙම බාහිරින් ආරක්ෂාවක් ලබා ගන්න අමාරුයි නම් බුදුරජාණන් වහන්සේ වදාළේ අපි මොනතරම් උත්සාහ කරන්න ඕනේද සිත ආරක්ෂා කරගන්න නේද? ඉතින් සිත ආරක්ෂා කරන වැඩපිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේ විසින් අපිට දේශනා කරලා තිබෙන්නේ. ඒ නිසා පිටුතුනි අපි හැම වෙලේම දැන් අපි බාහිරින් ආරක්ෂාවක් හොයන්නේ නැතුව තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්න වැඩපිළිවෙලක් තමයි අපි හොයාගන්න ඕනේ. ඒ නිසා දැන් මේ ලෝකේ අපි ජීවත් වෙනකොට අපිට තේරෙනවා මේ ලෝකේ එන්නම අයහපත් දේවල් සිදු වෙන්නේ. භයානක දේවල් සිද්ධ වෙන්නේ නේද? අපි කල්පනා කරලා බලමු දැන් ඉස්සර අපි මුංචි කාලේ අපිට එහෙම ලොකු ලෙඩවල් අපි අහලා තිබුණෙත් නැහැ. නමුත් දැන් අපිට භයානක ලෙඩ රෝග පිළිබඳව අහන්න ලැබෙනවා. එතකොට දැන් අපි කල්පනා කරලා බලුවොත් එහෙම දැනට මේ தත්ත්වය මේ විදිහට නම් තිබෙන්නේ තව තවත් ඉදිරියට යනකොට මීටත් වඩා භයානක දේවල් මේ ලෝකෙ සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේත් ඒක දේශනා කරලා තිබෙනවා.
අවසානයේ මේ ලෝකේ මිනිස්සු එකිනෙකා මරා ගන්න තත්වයටමපත් වෙනවා කියලා. එහෙන් බලනකොට පින්වතුනි මේ මනුස්ස ලෝකය කියන එක දැන් සුබදායක නැහැ නේද? සුවදායක නැහැ. අපි කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් මේ මනුස්ස ලෝකයට ආපහු එන්න ඕනි කියලා. එතකොට අපිට කල්පනා කරන්න තිබෙන්නේ ඒක භයානක තත්වයක් කියලා. මොකද අපි තව අවුරුදු 50ක් එහා පැත්තට කල්පනා කරලා බැලුවොත් එහෙම ඉදිරියටත් මේ ලෝකේ නවීන අවියායුධ ඒව තමයි නිෂ්පාදනය වෙන්නේ. එතකොට ඒව නිෂ්පාදනය වෙනවා කියලා කියන්නේ ලෝකේ අනතුරුදායකයි කියන එක. ඉතින් අන්නේ අනතුරු අපි හොඳට අවබෝධ කරගෙන අපි පුළුවන් තරම් ධර්මයේ හැසිරීලා සුගතිගාමී වෙන්න නේද? සුගතිගාමී වෙන්නවත් අපි උත්සාහ කරන්න ඕන. මොකද නැවත අපි මේ වගේ ලෝකයකට ආවොත් එහෙම අපි එන්නේ හොඳ තැනකට නෙමෙයි. අපි මොන රටක ඉපදුනත් ඉදිරියේදී ඒක භයානක තැනක් වෙනවා. ඉතින් ඒ නිසා පිටුතුනේ මේ අපි ඔය සිල් ආරක්ෂා කරන්නේ ඒ වගේම අපි භාවනා කරන්නේ ඒ ප්‍රඥාව දියුණු කරන්නේ මේ හැම දෙයක්ම කරන්නේ අපිට අපි ආරක්ෂාවක් හදාගන්න ඕනි නිසා. ඉතින් අන්නේ ආරක්ෂාව තමන් හදාගන්න ඕනේ. මේක තමයි අපිට තිබෙන හොඳම අවස්ථාව සුගතියට යන්න. ඒක තීරණය කරන්න. දැන් මේ පිඟුතුන්ට තේරුම් ගන්න පුළුවන්. නිරේ ඉපදිලා ඉන්න නිරසත්තු. ඒ අයගේ ජීවිතය ගැන තීරණය කරගන්න විදිහක් නෑ දැන්. මොකද ඒගොල්ලෝ මොන විදිහකට කල්පනා කරත් ආයි සුගතියකට එනවා කියන එක බොහොම අසීරු දුෂ්කර කටයුත්තක්. ඒ වගේම තමයි දැන් ගත්තොත් එහෙම තිරිසන් ලෝකේ ඉන්න සත්තු නේද? බල්ලෝ බලල්ලෝ ඔය අපේ ගෙවල් වල ඉන්න මොන විදිහේ උත්සාහයක් ගත්තත් කුසල් සිතක් උපදවා ගන්න අමාරුයි නේද? එහෙම අමාරුකම නිසා ඒගොල්ලෝ ඊට අදාළ ලෝකයක තමයි නැවත ඉපදෙන්නේ. එතකොට මනුස්ස ලෝකයක උපතක් ලැබනවා ඒගොල්ලන්ට උපතක් ලැබනවා කියන එක ඉතාමත්ම කලාතුරකින් සමහර විට කල්ප ගානකින් එහෙම සිද්ධ වෙන දෙයක් නේද? പ്രേත ලෝකේ പ്രേතය ගත්තොත් එහෙම. නමුත් දැන් මේ අපි මනුස්ස ලෝකේ ඉපදිලා ඒ මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට අපිට පුළුවන් අපේ ජීවිතේ තීරණය කරන්න. ඒ හැකියාව දැන් අපිට ලැබිලා තියෙනවා. දැන් අපිට පුළුවන් අපි සුගතියට යන්න ඕන නම් මේ වැඩපිළිවෙල හදාගන්න. නේද? අපිට නැවත මනුස්ස ලෝකයකට එන්න ඕන නම් මේ වැඩපිළිවෙල හදාගන්නත් අපිට පුළුවන්. ඒ කියන්නේ ඒක කල්පනා කරන්න පුළුවන් හැකියාව දැන් අපිට ලැබිලා තියෙන්නේ. ඊළඟට දැන් අපි කල්පනා කරන්න ඕනේ ඒ නිසා මේ අපේ ජීවිතය අපි කොහොමද ඉස්සරහට අරගෙන යන්නේ කියලා. අන්නේ තීරණය කරන අවස්ථාව තමයි මනුස්ස ලෝකය කියලා කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ මෙන්න මේ අවස්ථාව බුදුරජාණන් වහන්සේ වදාළේ ස්නේහ කියලා. කනෝ ගෝමා උපජ්ජගා කලාතීතා සෝචන්ති නිරයන්පි සමප්පිතා කියලා. මේ ස්නේහ අහිමි කරගන්න එපා කිව්වා. මේ ස්නේහ අහිමි කරගත්තොත් එහෙම ඒගොල්ලෝ නිරේ ගිහිල්ලා ආපහු දුක් විඳිනවා. ඉතින් ඒ නිසා අපි මුතුනේ මෙන්න මේ ලැබිච්ච අවස්ථාව හොඳට තේරුම් අරගෙන අපි අපිටම ආරක්ෂාවක් පිළිසරණක් හදාගන්න ඕනේ. ඉතින් අන්නේ ආරක්ෂාවක් පිළිසරණක් හදාගෙන අපි කටයුතු කරනකොට මේ ආර්ය ශ්‍රාවකයේ විදිහට මේ පිඟුතු නිරන්තරයෙන්ම බණ අහන ධර්මයේ හැසිරෙන බණ භාවනා කරන අය ඉතින් තමන්ගේ ජීවිතේ අපි ශ්‍රද්ධාව දියුණු කරනවා සීලය දියුණු කරනවා ආන් එහෙම ජීවිතයක් ගත කරන අපිට මේ ජීවිතේටත් ආරක්ෂාවක් ලැබෙන ඊළඟ ජීවිතේටත් ආරක්ෂාවක් ලැබෙන වැඩපිළිවෙලක් අපි හදා ගන්න ඕනේ. විශේෂයෙන්ම මේ අලුත් අවුරුද්ද 2021 අවුරුද්ද පටන් ගත්තු මේ අවුරුද්දේ අපි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ මේ ආරක්ෂාව හදන්න. ඉතින් ඒ නිසා දැන් මේ අපිට කොහොම හරි ආරක්ෂාවක් ඕනේ කියලා කියන්නේ මනසට.
ඒ වගේම අපිට ආරක්ෂාවක් ඕනි කයටත්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන පින්තුනි අන්න එහෙම අපිට ආරක්ෂාවක් හදාගන්න ක්‍රමයක්. මන්ත්‍රය. ඒ දැන් හැම එකෙන්ම බේරෙන්න නේද? අපි සාමාන්‍ය මන්ත්‍ර වලින් කරන්නේ එහෙමනේ. ආන් මේ වගේ මන්ත්‍රයක් තමයි මේකත්. මේ පින්තුන් දන්න එකක්. ඒකෙන් ලොකු ආරක්ෂාවක් හොයාගන්න පුළුවන්. මොකද්ද මේ මන්ත්‍රේ? ඒක තමයි මෛත්‍රිය කියන්නේ. දැන් මේ පින්තුන් අහලා ඇති. මෛත්‍රිය ගැන නේද? සමහරට අවුරුදු 2-3ක් තිස්සේ අහලා ඇති ඕනාටත් වඩා අහලා ඇති. ඇති වෙන්නම අහලා ඇති. නමුත් මේක හොඳ ආරක්ෂාවක්. අපේ ජීවිතේ පුරුදු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා දැන් අපි මේ ආර්ය ශ්‍රාවකයෝ විදිහට පින්වතුනි අපි මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනාට එන අපහසුතාවයන් ඒ ඔක්කොම මගහරවාගෙන යන්න පුළුවන් එයා ඒ ආර්ය ශ්‍රාවකයා මෙත්සිත දියුණු කරනවා. ඒ නිසා අපිට මේ මෙත්සිත අතහැරලා ධර්ම මාර්ගයේ දියුණු කරන අමාරුයි. ඒ නිසා හොඳට තේරුම් ගන්න මෛත්‍රී කියන එක ධර්ම මාර්ගයේ පුරුදු කරන කෙනාට නිරන්තරයෙන්ම ඕනි දෙයක්. අවශ්‍ය දෙයක්. ඒ වගේම මේක කරනවා නම් එයාගේ ජීවිතේට ලොකු ආරක්ෂාවක් රැකවරණයක් සැලසෙනවා. මේ ජීවිතේටත් සැලසෙනවා. ඒ වගේම තමයි එයාගේ ඊළඟ ජීවිතේටත් ඒ ආරක්ෂාව සැලසෙනවා. දැන් අපිට මේ ජීවිතයෙන් එන බාධා මේ මෛත්‍රිය තුළින් දුරු කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරා පින්වතුනි දවසක් මේ ජානුසෝනි කියන බ්‍රාහ්මණයා බොහෝම ලස්සන කරත්තකින් සුදු ඇඳගෙන සුදුන් සරසපු කරත්තකින් සුදු අස්පේ යොදලා සුදු පාට කෙවිතක් අරගෙන මේ මෙහෙම ලස්සන කරත්තකින් ජානුසෝනි කියන බ්‍රාහ්මණයා යනවා. යනකොට මේක ආනන්ද ස්වාමීන් වහන්සේ පිණ්ඩපාත වඩිනකොට මේක දැක්කා. දැකලා ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ජානුසෝනි බ්‍රාහ්මණයා ඕම ලස්සන කරත්තකින් සුදු ඇඳගෙන සුදෙන් සරසලා මේ විදිහට ලස්සනට මේ නගරේ ගියා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනයේත් ඒ වගේ යානයක් පනවන්න පුළුවන්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා පුළුවන් කියලා. ඒ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරා යත්ස සද්ධා ච පඤ්ඤාච ධම්මා යුත්තා සදා දුරං හිරි ඊසා මනෝ යුත්තං සති ආරක්ක සාරති. මේ ශාසනයේ තියෙනවා කාර්යය. වාහනයක්. ඒ මොකද්ද? ඒ වාහනේ ඉස්සරහා ඉන්න ආශ්‍රය දෙන්න තමයි කියනවා ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි. ඒකෙන් තමයි ඇදගෙන යන්නේ. ඒ දෙන්න ඉන්න ඕනේ. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි. ධම්මා යුත්තා සදා දුරං හැමදාම මේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි ඉස්සරහා තියෙන්න ඕනේ. ඊළඟට හිරි ඊසා රිය හිස තමයි හිරි පවට ලැජ්ජාව. මනෝ යොත්තං අපි පාලනය කරන යොත නේද? මනසෙන් තමයි මේක පාලනය කරන්නේ. ඊළඟට සති ආරක්ක සාරති මේකේ රියදුරා තමයි සිහිය. දැන් රියදුරා අපිට සිහිය නැතුනොත් මේ ධර්ම මාර්ගයේ එතන අපි වෙන ප්‍රතිවලට යනවා. ඒ නිසා මේ රතේ රියදුරා තමයි සිහිය කියන්නේ. ඊළඟට රතෝ සීල පරික්කාරෝ. දැන් අපි අර ජානුසෝනිගේ වාහනේ මේ අශ්ව කරත්තේ මේ ලස්සනට සුදෙන් සරසලා තිබුණා. ආන් ඒ වගේ මේ අපේ ජීවිතේ මේ නැත්තම් නිවනට යන මාර්ගයේ නිවනට යන වාහනේ සීලෙන් තමයි සරසලා තියෙන්නේ. රතෝ සීල පරික්කාර. ඊළඟ ජහානු චක්ක වීරය. ජහාන තමයි කියන අර රෝදේ කැරකෙන එක කැඩිලා යන තියෙන කඩ ඇණි. චක්ක වීරියෝ. චක්ක රෝදේ වාහනේ තිබෙන රෝද ඒවා තමයි කියනවා වීරිය. දැන් වීරිය කියන රෝද
කැරකෙන්න ඕන. නේද? එහෙම නැත්නම් ඉස්සරහට යන්නේ නැහැ. වීර්යය කියන රෝධ කැරකෙන්න ඕන. ඊළඟට උපේක්ඛා දුර සමාධි අනිච්චා පරිවාරණ. තවත් එකක් තමයි අනිච්චා ආසාව නැති එක තමයි නැති බව තමයි පිරිවරාගෙන ඉන්නේ. ඊළඟට අව්‍යාපාදෝ විහිංසා විවේකෝ යස්ස ආයුධං. දැන් අපි මේ කරත්තයක් ඒ කාලේ නම් යනකොට වාහනයක් වුණා දැන් උනත් එහෙමයි. මේකේ යනකොට දුර ගමන් යනකොට මේකේ ආයුධ තියාගෙන යනවා. නේද? සොර සතුරු ආවොත් එකෙන් බේරෙන්න. දැන් මේ බ්‍රහ්මයානේ නැත්නම් මේ ආරෂ්ඨාංග මාර්ගයේ පුරුදු කරන කෙනාගේ ජීවිතේ නැමැති වාහනය යානය අන්නේ යානයේ තිබෙන ආයුධ තමයි මොනවාද? අව්‍යාපාද විහිංසා ඔන්න ඔය ටික තමයි ආයුධ. තිතික්කා වම්මසන්න ඉවසීම තමයි කියනවා මොනවා හරි දැන් දුනු ඊතල වලින් විදිනකොට ආරක්ෂා වෙන්න තියෙන උපකරණ. එතකොට දැන් අපිට තේරෙනවා මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒත දන්ති සම්භූතං බ්‍රහ්මයානං අනුත්තරං. මෙන්න මේ බ්‍රහ්මයානයක් මේක. නීයන්ති දිහිරා ලෝකම්හා අඤ්ඤ දත්තු ජයං ජයන්ති. ඉතින් මේ බුද්ධිමත් මිනිස්සු මේ වාහනේ පැදගෙන මොකද කරන්නේ මේ ලෝකයෙන් එතර වෙනවා. දැන් මේ අපේ ජීවිතය කියලා කියන්නේ අපි දැන් ශ්‍රද්ධාව තියෙනවා නේද? ඊළඟට ප්‍රඥාව තියෙනවා. වීරිය තියෙනවා. වීරිය කියන රෝධ කැරකෙනවා නේද? ඊළඟට අපි සිහියෙන් පාලනය කරනවා අපේ ජීවිතේ. ඊළඟට සීලයෙන් සරසලා තියෙනවා. මේ විදිහේ ඔක්කොම තිබුණත් තරන්නේ අපිට ආයුධයක් තිබුණ නැත්නම් නේද? ඒ ආයුධය තමයි මෛත්‍රිය කියලා කියන්නේ. නේද? හොඳ ආයුධයක් ඒක. එතකොට අපි තේරුම් ගන්න ඕනේ ධර්මයේ පුරුදු කරන මේ ලෝකයෙන් එතර වෙන්න අපි සසර දුකින් නිදහස් වෙන්න යන ගමනේ අපිට ආයුධ විදිහට තිබෙන්නේ මෙත්සිත මෛත්‍රිය. ඒ නිසා මේ මෛත්‍රියෙන් තොරව යන්න ගියොත් එහෙම අපිට සතුරන්ගෙන් එන බාධා වැඩි නේද? ඒ නිසා පින්වතුනි මෛත්‍රිය කියන එක ජීවිතේ නිරන්තරයෙන් පුරුදු කරන්න ඕනේ දෙයක්. මේ පින්වතුන් දන්නවා මෛත්‍රිය කියන්නේ මොකක්ද කියලා නේද? ඉතින් අපි තවදුරටත් මේ මෛත්‍රිය ගැන තමයි අපි කතා කරන්නේ. නමුත් මෛත්‍රිය ගැන අපි හැමදාම අපි අහලා තිබෙනවා. ඒ අහලා තිබුණත් බුදුරජාණන් මම අද මේ දේශනාවට පුංචි සූත්‍ර කීපයක් උපයෝගී කරගන්නවා. කර්ණීය සූත්‍රයේ මේ වෙනත් සූත්‍ර. මොකද අපිට ගොඩාක් දේවල් තියෙනවා මෛත්‍රිය ගැන ඉගෙන ගන්න. ඉතින් මේකෙදි මම ප්‍රධාන වශයෙන්ම ප්‍රයෝගික කරගන්න සූත්‍රය තමයි කරජකාය කියන සූත්‍රය. අහලා තියෙනවා ඇති සමහර විට මේ සූත්‍රේ නම කරජකාය. කරජකාය කියලා කියන්නේ මේ කයට කියන නමක්. මේ මෛත්‍රියෙන් පිටුදින කරන්න බැරි දෙයක් නැහැ. ඒ තරම්ම බලවත් දෙයක් තමයි මෛත්‍රිය කියලා කියන්නේ. ලොකු දෙයක් කරන්න පුළුවන් දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් අපි දන්නවා පිටුදින දැන් අපේ ජීවිතේ අපි ගත කරනකොට අපිට සමහරට පැරණි කර්ම වලට මේ ජීවිත විපාක ගෙවන්නත් ඉඩ තියෙනවා නේද? ඒ ඔස්සේත් අපිට දුක ස්පර්ශ වෙනවා. ඊළඟට අපි මේ ජීවිතේ කරන කර්ම වලටත් සමහරට මේ ජීවිතේම විපාක වෙන්න සිද්ධ වෙනවා. ඊළඟට සමහරට ඉදිරියේ අනාගතයේදී මේ ජීවිතේ කරපු කර්ම වලට විපාක විඳින්නත් සිද්ධ වෙනවා. කොහොම හරි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම. මේ සූත්‍රයේදී නාහම් වික්කවේ සංචේතනිකානං කම්මානං උපජිතානං අප්පටි සංවිදිත්වා ව්‍යන්ති භාවං වදාමි. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් චේතනාත්මකව කර්මයක් කරාට පස්සේ ඒක විපාක නොවිඳ අවසන් වෙන්නේ නැහැ. විපාක විඳින්න සිද්ධ වෙනවා. එතකොට දැන් අපි යම් කිසි කර්මයක් කරාම අනිවාර්යෙන්ම ඒකේ විපාක විඳින්න සිද්ධ වෙනවා. නමුත් දැන් අපිට මේකෙදි විසඳුමක් තියෙන්න ඕනේ නේද? අනේ විසඳුම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මෛත්‍රිය. මෛත්‍රියෙන් පුළුවන් මේකේ අපිට මේ කර්ම විපාක වලින් පැනලා යන්න බෑ.
නමුත් කර්ම විපාක අඩු කරගන්න පුළුවන්. සැර අඩු කරගන්න පුළුවන්. බලය අඩු කරගන්න පුළුවන්. මෛත්‍රී පුරුදු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම. සෝකෝ භික්ඛවේ අරිය ශාවකෝ එවං විගත ව්‍යාපාදෝ ව්‍යාපාදේ දුරු කරලා සිහියෙන් යුක්තව මෙත්තා සහගතේන චේතසා ඒකන් දිසං පරිත්වා විහෙරති. මෛත්‍රිය සිත පුරුදු කරගෙන එක දිශාවකට මෛත්‍රිය වඩාගෙන ඉන්නවා. තථා ဒ ුතියං තථා තතියං තථා චතුත්තං. දෙවෙනි දිශාවට, තුන්වෙනි දිශාවට, හතරවෙනි දිශාවට ඉති උද්දමදෝ උඩ යට මේ හැම පැත්තටම මෛත්‍රිය දියුණු කරනවා. මෛත්‍රිය වඩනවා. අප්‍රමාණයෙන් අවේ සිත අප්‍රමාණ විදියට දියුණු කරනවා. එතකොට මොකද වෙන්නේ? එයා මෙහෙම තේරුම් ගන්නවා. සෝ එවං පජානාති. එයා මෙන්න මෙහෙම දෙයක් තේරුම් ගන්නවා. මොකද්ද? පුබ්බේ මේ ඉදං චිත්තං පරිත්තං. කලින් මේ මගේ සිත බොහොම පටුයි. ඒ කියන්නේ මෛත්‍රී භාවනා කරන්න කලින්. නමුත් ඒතරහි පනමේ ඉදං චිත්තං අප්‍රමාණං සුභාවිතං. නමුත් දැන් මගේ සිත අප්‍රමාණයි. මනා ලෙස වඩලා තියෙනවා. ඔන්න දැන් අපි එකක් තේරුම් ගන්න ඕනේ. මෙත් සිත දියුණු කරන්නේ නැති කෙනාගේ සිත මොකක් වගේද? පටුයි. පටුයි. ඒ වගේම තමයි මෙත් සිත වැඩුවම පස්සේ කෙනෙක්ගේ සිත පළල් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යංකෝපන කිංචි පමානකතං කම්මං නතං තත්‍රා විස්සති. මගේ සිතේ පටු කාලේ මගේ සිත පුංචි පටුව තියෙනකොට යම් කිසි කර්මයක් කරා නම් දැන් මගේ මේ පළල් සිතේ ඒ අර පටු සිතින් කරපු කර්ම පිහිටන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. දැන් අපි මෛත්‍රී භාවනාව කරන්න කලින් හිත පටුයි, කරාට පස්සේ හිත පළල් වුණා. අර කරන්න කලින් යම් කිසි පාප කර්මයක් කරා නම් ඒක මේ සිතේ පිහිටන්න ඉඩක් නැහැ. ඒ කියන්නේ කර්ම අහෝසි වෙනවා කියන එක නෙමෙයි. ඒක අර සිතට දැනෙන්නේ නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේ හොඳ උපමාවක් පෙන්නනවා. ඒ මොකද්ද? දැන් අපි දන්නවා මේ පුංචි වතුර කෝප්පයකට ලුණු කැටයක් දැම්මොත් එහෙම ඒක ඉක්මනටම ලුණු රහ වෙනවා. නේද? නමුත් ඒ ලුණු කැට ටිකම ගෙනිහිල්ලා දානවා ගඟට. එතකොට ගඟෙත් වතුර වල ලුණු ටික දිය වෙනවා. දිය වුණාම ගඟම මුළු ලුණු රහ දැනෙනවද? ගඟ ලුණු රහ වෙන්නේ නැහැ. නමුත් ගඟේ ලුණු දිය වුන්නේ නැහැ කියලා කියන්න බෑ. ගඟේ ලුණු දිය වුණා. නමුත් දැන් අර පුංචි වතුර කෝප්පේ නැත්නම් වතුර වීදුරුවේ මේ ලුණු ටික දාපුවම දැන් ලුණු රහ වැඩි නේද? අන්නේ පුංචි වතුර කෝප්පේ වගේ තමයි පටු හිත. එතකොට මොකද වෙන්නේ? පුංචි පාප කර්මයක් කරා සැර වැඩි. දැනෙනවා වැඩි නේද? නමුත් දැන් හිත පළල් කරනවා. හිත පළල් කරනවා ඊට සැරක දැන් අර ලුණු කැට ටික ගඟට දානවා. එතකොට මොකද වෙන්නේ? දැන් පළල් ඒ පළල් සිතේ අර මේ පාප කර්මයක් කරත් ඒකේ විපාකේ සමහරට ඊටම අඩුවෙන් එයාට දැනෙන්නේ. අන්න ඒ වගේ දැන් මේකට උදාහරණයක් විදිහට දැන් අපි ගත්තොත් දැන් අඟුලිමාල මහරහතන් වහන්සේ පටු හිතක් තිබෙන කාලේ මිනිස්සු මරුවා නේද? පස්සේ හිත වැඩුවා. හිත වඩන මෛත්‍රී වඩන හිත පළල් කරා. නමුත් දැන් අර බුදුරජාණන් ඊට පස්සේ පින්ඩ පාත ගිහිල්ලා යනකොට බුදුරජාණන් දැක්කම මේ ලේ පෙරාගෙන අඟුලිමාල මහරහතන් වහන්සේ එනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉඳලා කියනවා මේ බ්‍රාහ්මණේ ඔබ ඉවසන්න. මොකද ඔබ නිරේ ඥාන කල්ප ගාන විපාක විඳින්න තිබිච්ච කර්මයක් තමයි මේ ජීවිතේ විඳින්නේ කියලා. එතකොට දැක්කද දැන් නිරේ ගිහිලා විපාක විඳින්න තිබිච්ච දෙයක් තමයි දැන් අඟුලිමාල මහරහතන් වහන්සේ මේ ජීවිතේ විඳින. සමහරට කොහෙවත් යන ගල් ඇවිල්ලා වදිනවා. ඉතින් ඒ වුණත්
ඒ කර්මය අඩු වුණා. ඒ අඩු වුණේ හේතුව තමයි අර පටු හිතේ කරපු එක පළල් හිතේ විපාක දෙන්න විදිහක් නෑ. විපාක දෙනවා. නමුත් ඒ දුන්නත් ඒක බලය අඩුයි. සැර අඩුයි. මෙන්න මේක මෛත්‍රී තියෙන වාසියක් කියනවා කියන්නේ. මොකද අපේ හිත මෛත්‍රිය වඩනකොට පටු හිත පළල් වෙනවා නේද? අප්‍රමාණ වෙනවා. ආන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරා මෙහෙම. ඉතින් මේ කවුරු හරි කියනවා නම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ කය අපි දාලා යනවා. නාහම් භික්කවේ කායෝ ආදාය ගමනියෝ. අපි මේ කය දාලා යනවා. නමුත් සිත බුදුරජාණන් වහන්සේ දේශනා කරා චිත්තන්තරෝ භික්කවේ මච්චෝ මහණෙනි මේ සිත තමයි අපි අරගෙන යන්නේ. නමුත් දැන් එහෙම සිතක් දැන් අරගෙන යනකොට අපි පටු හිතෙන් කරපු කර්ම හිත පලල් කරොත් එimhe ඔක්කොම මෙහි විපාක විඳිනවා. ඊළඟ ජීවිතයට අරගෙන යන්නේ නැහැ කියනවා. ඒක තමයි මේ මෛත්‍රී භාවනාවේ තිබෙන එක ආනිසංශය. ඒ කියන්නේ අපේ හිත ටික පළල් වෙනකොට අපිට එන්න තියෙන කරදරත් අඩුයි. අපි දන්නේ සමහර ලාවට අපිට කරදර එනවා. ඒ කරදර මේ ජීවිතේ කරපු කර්ම වල විපාක නෙමෙයි සමහරට. ඉතින් සමහරට පෙර ජීවිතවලින් කරපු විපාක වලින් එන මේ කර්ම වලින් එන විපාක. නමුත් එහෙම ආවත් ඒවත් සැර අඩු වෙන්නේ. ඒ වගේ බලය අඩු වෙන්නේ අපේ හිත පුළුවන් තරම් අපි පළල් කරොත් එහෙම. දැන් අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් පින්වත්නි මේ මෛත්‍රිය නැති වෙලාවට අපේ හිත මොනතරම් පටුයිද කියලා. දැන් උදාහරණයක් විදිහට අපි දන්නවා දැන් අපේ ගෙදර ඇති කරන පුංචි සුරතල් බල්ලෙක් වුණත් කල්පනා කරලා බලන්න ඌට ආහාර ටිකක් දීපු වෙලාවට අපිට අත ගන්නවත් බෑනේ. අපිට එයා හිතනවා එයාගේ කෑම වලට අපි කරදරයක් කරනවා නැත්නම් ඒක ගන්න යනවා කියලා. මොකද ඒ වෙලාවට හිත පටුයි. නමුත් අපි සාමාන්‍යයෙන් නිකන් ඉන්න වෙලාවට අපිට උන අත ගන්න පුළුවන්, එහෙම කරන්න පුළුවන්. මොකද ඒ වෙලාවට එහෙම අදහසක් නැහැ ඔබේ. ඒ වගේ තමයි දැන් අපේ හිතෙත් හැම වෙලේම මෛත්‍රිය තියනවා නම් ඒ හිත පළල් හිතක්. ඒ නිසා හොඳට අපි අපේ ජීවිතේ මෛත්‍රියම පුරුදු කරන්න ඕන. අපේ හිත පුළුවන් තරම් පළල් හිතක් බවට පත් කරගන්න. අන්න එතකොට ඔය අපිට එන බාහිර කරදර මේ ජීවිතේ වෙන්න පුළුවන්, පහුගිය ජීවිතවල වෙන්න පුළුවන්. ඒ ඔක්කොම යම් කිසි මට්ටමකට අපිට අඩු කරගන්න, සැර අඩු කරගන්න, සැර බාල කරගන්න පුළුවන්. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකක්. ඒතකොට ඒ නිසා අපි මෙතන දැන් අපි දන්නවා මොකද්ද කොහොමද මෛත්‍රිය වඩන්නේ? මොකද්ද මෛත්‍රිය කියන්නේ කියලා. මේ පිටුතුන් දන්නවා මොකද්ද මෛත්‍රිය කියලා කියන්නේ නේද? මෛත්‍රිය කියලා කියනවා අපි හිතේ තිබෙන මිත්‍රත්වයට. වෙන මොකවත් නෙමෙයි මිත්‍රත්වය මෛත්‍රිය කියලා කියන්නේ නේද? හිතයි සීභාවය. මෛත්‍රී භාවනාව දියුණු කරනකොට හිතයි සීභාවය මිත්‍රත්වය දියුණු වෙන්න ඕන. දැන් අපි සාමාන්‍යයෙන් එදිනෙදා බොහෝ දෙනෙක් කරන මෛත්‍රී භාවනාව ඒක කරන්නේ මෙහෙමනේ. වෛර නැත් එක්කෙන්මා, තරහ නැත් එක්කෙන්මා, ඉරිසියා නැත් එක්කෙන්මා නේද? දුක් පීඩා නැත් එක්කෙන්මා, සුවසේ ජීවත් වෙන්නවා කියලා අපි නිකන් S2 වහගෙන විනාඩි 10ක් හරි 15ක් හරි මේක කියලා නවත්තනවා නේද? එතන මෛත්‍රියක් වැඩෙනවාද කියන එක අපි කල්පනා කරලා බලන්න ඕනේ. මෛත්‍රිය කියලා කියන්නේ හිතයිසී භාවය, හිතවත් භාවය නේද? ලෙන්ගතුකම. එතකොට දැන් අපි අර විදිහට නිකන් විතක්ක ਵਿਚාර කරාම එතන සැබෑවටම මෛත්‍රිය ජනිත වෙනවද? අපේ හදවතින්ම එන්න ඕන එකක් ඒක. හදවතින්ම මෛත්‍රිය එනවද කියන එක. අපි කල්පනා කළා මොකද අපි පැය ගාණක් වුණත්
අපිට මේ කිසිම අදහසක් නැතුව නේද? කිසිම අදහසක් නැතුව නිකම්ම විතක්ක ਵਿਚාර කර පමණින් මෛත්‍රියක් ජනිත වෙන්නේ නැහැ. එතකොට මේ මෛත්‍රිය අවංකව හදවතින් එන්න ඕන එකක්. අන්නේ හැඟීම තමයි අපි ටික ටික දියුණු කරන්න ඕනේ. එතකොට අපි ඒකට බුදුරජාණන් වහන්සේ ක්‍රමවේද දේශනා කරලා තිබෙනවා. ඒ නිසා අපි අර නිකාම්ම කියන මෛත්‍රිය ඒකෙන් කෙනෙකුට සමාධියක් සමාහට ඇති කරගන්න පුළුවන් වෙයි. ඒක වැරදි කියනවත් නෙමෙයි. දැන් අපි ගත්තොත් අපි දැන් කියන මෛත්‍රී භාවනාව වෛර නැත්තෙක් වෙන්නවා, තරහ නැත්තෙක් වෙන්නවා, දුක් පීඩා නැත්තෙක් වෙන්නවා නේද? සුවසේ ජීවත් වෙන්නවා, ඊළඟට සාන්ති සුවයටපත් වෙනවා කියලා. ඇත්තටම මේ ටික කල්පනා කරලා බැලුවොත් එහෙම මෙතන සතර බ්‍රහ්ම විහරණම තියෙනවා. මොකද වෛර නැත්තෙක් වෙන්නවා, තරහ නැත්තෙක් වෙන්නවා කියනකොට ඒක මෛත්‍රියට තමයි අයිති වෙන්නේ. ඊළඟට දුක් පීඩා නැත්තෙක් වෙන්නවා කියනකොට ඒක කරුණාවට අයිති වෙන්නේ. මොකද පර දුක්ඛේ හදයන් කම්පතිදී. අනුන්ගේ දුකේ හදවත අනුන්ගේ දුකේදී අපේ හදවත කම්පණයටපත් වෙනවා නම් ඒක කරුණාව. ඒතර මෛත්‍රියයි කරුණාවයි කියන එක වෙන් කරලා හඳුනා ගන්නවා. ඊළඟට සුවසේ ජීවත් වෙනවා කිව්වොත් එහෙම. ඒ කියන්නේ අනිත් අය හොඳට සතුටින් ජීවත් වෙන එකට අපි කැමතියි සතුටුයි. ඒක මුදිතාව. එතකොට සාන්ත සුවයටපත් වීමක් අපි ඒක උපේක්ෂාවට දානවා. ඒතකොට දැන් මෙහෙම බලනකොට මේ අපි කරන එකේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ඔය තුනම හතරම තියෙනවා. දැන් ඒක වැරදි නෙමෙයි. අපි මෛත්‍රිය විතරක් කෙනෙකුට පුරුදු කරන්නත් පුළුවන්. ඒ මොකද්ද? අර විදිහට වෛර නැත්තෙක්කම තරහ නැත්තෙක්කම කිව්වහම පස්සේ ඒ හිතයිසී භාවය හදවතින්ම අපි ඇති කරගන්න ඕනේ. කොහොමද ඒක ඇති කරගන්නේ දැන්? උදාහරණයක් විදිහට දැන් අපි ගත්තොත් දැන් අපි ගෙදර සුරතලයට ඇති කරන වල්ලා හරි පූසෙක් හරි ගමු අපි නේද? දැන් අපි වැඩ හැරිලා හරි කොහේ හරි දුර ගමනක් ගිහිල්ලා හරි එනකොට මේක අපි දැක්කොත් එහෙම අපි උඩ ගහලා පන්නනවා නෑ. අපි නේද? උගේ ඔළුව අත ගාලා නේද? උහුරතා කළා එහෙම කරනවා. ඇයි ඒ? උත් අපිත් අතර තියෙන හිතයිසී භාවය. නේද? ඒ නිසා අපිට ආදරයක් තියෙනවා මේ ලෙන්ගතකමක් තියෙනවා. ඒක මෛත්‍රියක් තියෙනවා. නමුත් කල්පනා කරලා බලන්න දැන් අපි කොහේ දුර ගමනක් ගිහලා යනකොට එහා පැත්ත ගෙදර එක හිටියොත් එහෙම නේද? අර හිතයිසී භාවය තියනවා. ඒ හිතයිසී භාවය නැහැ. නේ? ඒතකොට ඒ සතත් දන්නවා මේ ඒ සතත් අපිට නැටවනාගෙන ඉන්නේ නැහැ නේද? ඌත් දන්නවා. අපිත් දන්නවා. එතකොට අපි සමානට ඌ ගහලා පන්නනවා. එතකොට හිතයිසී භාවය නැහැ. මෛත්‍රිය නැහැ. අපි ඒක දැක්කොත් එහෙම හිතයිසී භාවයෙන් තියෙනවා මෛත්‍රිය තියෙනවා. මම මේකේ මෛත්‍රිය කියන එක තේරුම් ගන්න. එතකොට තේරුම් ගන්න මෙත් සිත හිතයිසී භාවය කියන එක එහෙම දෙයක්. එතකොට දැන් අපි මෙත් සිත හිතයිසී භාවය කියලා වඩන්න ඕනි. අන්න අර අපේ මේ වෘතක් සතා දැක්කහම පස්සේ අපිට ඇති වෙන හැඟීමක් තියෙනවා. අන්න ඒක තමයි මුළු ලෝක සත්‍යයටම ඒක දිනු කරන්න ඕනේ. දැන් මේකට හොඳම උදාහරණය තමයි අම්මයි දරුවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ නේද? කවදාකවත් කැඩෙන්නේ නැහැ ඒක. හිතයිසී භාවය. එතකොට ආන්ගේ හිතයිසී භාවය තමයි මෛත්‍රිය කියලා කියන්නේ. දැන් මෛත්‍රී භාවනා කරනකොට අපි කල්පනා කරලා බලන්න ඕන ඕක එනවද කියලා. අදවතින්ම ඕක එනවද කියලා. අන්න ඒකයි ගන්න ඕනේ. මෛත්‍රී භාවනාව. එතකොටයි මෛත්‍රියේදී ප්‍රතිඵලයක් අපිට ගන්න පුළුවන්. එහෙම නැතුව අපි නිකන් විතක්ක ਵਿਚාර S2 වහගෙන විතක්ක ਵਿਚාර කරපමණින් අර ප්‍රතිඵල එන්නේ නැහැ. ප්‍රතිඵල එන්න නම් ඒ හදවතින්ම එන අවංක මෛත්‍රියම පතුරවන්න ඕනේ. එතකොට ඒ මෛත්‍රිය පතුරවනකොට තමයි පින්වතුනි නියම සැබෑ මෙත්සිත
ඒක දැනෙන්න පටන් ගන්නෙ. ඒක Tamanටත් දැනෙන දෙයක්, අනුන්ටත් දැනෙන දෙයක්. ඒ විදිහේ දියුණු කිරීමකට අපිට දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ අපි මෛත්‍රී භාවනාව වඩනකොට ඒ අවංක සිතුවිල්ල අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් අපි ක්‍රම දෙකක් තිබෙනවා මෛත්‍රී වඩන්න. මේ පිටුතුන් දන්නව නේද? අප්‍රමාණ චේතෝ විමුක්තිය කියලා එකක් තියෙනවා. මහාගත චේතෝ විමුක්තිය කියලා එකක් තියෙනවා. අපි ඉස්ලාම් ගත්තොත් නෙමෙයි අප්‍රමාණ චේතෝ විමුක්තිය. මොකද අප්‍රමාණ චේතෝ විමුක්තිය ඒ තමයි දිසා වශයෙන් මෛත්‍රී වඩනවා. අපි දන්නවා අපි මෛත්‍රී වඩන්න ගියාම පස්සේ උතුරු දිශාව, දකුණු දිශාව, බටහිර මේව දිශා ටික බෙදා ගන්න. එහෙම බෙදන්න ඕනෙත් නෑ නේද? එහෙම බෙදන්න ඕනෙත් නෑ. මේ බුද්ධ දේශනාව තියෙන්නේ ඒකන් දිසං පරිත්තා විහෙරති. තථා ဒ ුතියං, තථා තතියං, තථා චතුත්තං ඉති උද්දමදෝ. ඔච්චරයි. එතකොට එක දිශාවක් පතුරවාගෙන වාසය කර. දෙවෙනි දිශාවක් පතුරවාගෙන වාසය කර. තුන්වෙනි දිශාව, හතරවෙනි දිශාව. ඊළඟට උඩ යට. එතකොට හරි සරලයි. දැන් අපිට නැත්නම් උතුර කොහෙද කියලා හොයන්නත් වෙනවනේ. ඒ නිසා අපි ඉස්සරහා පැත්ත. ඉදිරි දිශාව. ඊළඟට අපිට පුළුවන් මේ දකුණු පැත්ත නේ. වම් අත පැත්ත, පිටිපස්ස, උඩ යට. එතකොට දැන් ඒ දිශාවල කෙලවරක් නැහැ. කෙලවරක් නැහැ. මේ දිශාවක් ගත්තොත් ඒක කෙලවරක් නැහැ. ඉස්ස පිටිපස්ස දිශාව ගත්තොත් ඒක කෙලවරක් නැහැ. අප්‍රමාණයි. ප්‍රමාණයක් කරන්න බෑ. කෙලවරක් නැහැ. ඒ නිසා තමයි ඒකට අප්‍රමාණ චේතෝ විමුක්තිය කියලා කියන්නේ. කෙලවරක් නැහැ. සීමාවක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒකට හොඳ ලස්සන උපමාවක්. දැන් මේ ඒක ඒ මිනිස්සයා මොකද කරන්නේ? කන්දක් උඩට ගිහිල්ලා හත් ගෙඩියක් කරගෙන ගිහිල්ලා එක දිශාවකට මේ හත් ගෙඩිය පිඹිනවා. දැන් හත් ගෙඩිය පිම්මන් පස්සේ මේ සද්දේ ඒ දිශාවට ගලාගෙන යනවා. ඒ දිශාවට ගලාගෙන යනවා කිසිම තැනක රැඳෙන්නේ නැහැ. කඳු, ගස් වැල් අරමෙව මොනවා තිබුණත් ඒ ඔස්සේ හරහට ඒ දිශාවටම හඬ යනවා කියනවා. ආන්‍යව තමයි කියන මේ දිශා වශයෙන් මෛත්‍රී වඩනකොට අර හග්ගෙඩියේ හඬ යනවා වගේ කොහෙවත් රැඳෙන්නේ නැතුව ගලාගෙන යනවා වගේ එයා මෛත්‍රී වඩනවා එක් දිශාවකට ඊළඟ දිශාවට ඒ වගේ දිශා හතරට උඩ යට මෛත්‍රී වඩනවා. එතකොට දැන් ඒ මෛත්‍රී වඩන්න ඕනේ අර කලින් කියපු විදිහට ඒ අර අවංක සිතුවිල්ල එතනින් එන්න ඕනේ. එතකොට ඒ දිශාවේ ඉන්න සියලුම සත්වයෝ අපි ගත්තොත් ඉදිරි දිශාවේ. දැන් ඉදිරි දිශාවේ කොහොම මේ කෙලවරකුත් නැහැ. සියලුම සත්වයෝ ගුවන් පස්සේ මේකේ ඔක්කොම මිනිස්සු වෙන්න පුළුවන් නේද? ඇහැට පේන අය වෙන්න පුළුවන්. අර කර්ණීය සූත්‍රයේ තියෙන වගේ දිග, කොට, දුර, ළඟ මේ හැම එක්කෙනෙක්ම අපි සියලු සත්වයෝ වුවම අපි තේරුම් ගන්න ඕනේ මේ සියලු සත්වයෝ කියන වචනය ඇතුලේ මේ ටික ඔක්කොම තියෙනවා කියලා. දුර ළඟ ඉන්න සත්වයෝ, පෙනෙන, නොපෙනෙන කියන හැම එක්කෙනාම මේ සියලු සත්වයෝ කියන වචනය ඇස්සේ තියෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ. අදහස තියා ගන්න ඕනේ. ඒ අදහස තියාගෙන සියලු සත්වයෝ වුණාන් පස්සේ ඒක හරි. ඊළඟට වෛර නැත්තෝ වෙම්වා, තරහ නැත්තෝ වෙම්වා කියනකොට අපි අදහසක් ඇති කරගන්න ඕනේ මේක තේරුම් ගන්න ඕනේ ඒක අවංකවම තේරුම් ගන්න ඕන එකක් ඒ තමයි ඒ අයත් මමත් අතර කිසිම තරහක් නැහැ. ඒ අයත් මමත් අතර කිසිම තරහක් නැහැ. කොටින්ම කියනවා නම් ඒ ඉදිරි දිශාවේ ඉන්න සත්වයෝ මගේ යාළුවෝ. එච්චරයි. මගේ හිතවත් අය ඔක්කොම කිසිම තරහක් තියෙන කෙනෙක් නැහැ. මොකද අපි Tamanට ඉස්සලා මෛත්‍රී කරගන්නවා. ඊළඟට අර අයත් දැන් වෛර නැත්තෝ වෙන්නවා. තරහ නැත්තෝ වෙන්නවා කියන අදහසෙන් අපි ඒක පතුරවනවා. එතකොට දැන් හරියට ජාලුව ගොඩක ඉන්න තවත් කෙනෙක් විතරයි.
ඒ වගේ අදහසක් එන්න ඕනේ. ඒ වගේ හැඟීමක්. අන්න ඒ හැඟීම තමයි පතුරවන්න ඕනේ. දැන් අපි S2 වහගෙන ඉදිරි දිශාවේ සීනසල් සත්‍ය වයිර නැත්තෝ වෙන්වාකම් පස්සේ මේ ඔක්කොම අපේ යාළුවෝ මගේ කියන යාළුවෝ කියන හැඟීම එන්න ඕනේ. වෛර නැත්තෝ වෙන්වා කියලා නිකන් කියන්නම් එක නෙමෙයි. අර හැඟීමක් තියෙනවනේ මේ හිතවත් යාළුවෝ හිතයිසි කියන හැඟීම. ඒ හැඟීමත් එක්ක තමයි යන වෛර නැත්තෝ වෙන්වා කියන එක කරන්න ඕනේ. කියන්න ඕනේ. විතක්ක ਵਿਚාර කරන්න ඕනේ. ඒ විදිහට අර හත් ගෙඩියක් පිඹිනකොට ඒ සද්ද ගලාගෙන යනවා වගේ එක පැත්තකට මේ සියලුම සත්‍යයන්ට ඒ විදිහට මෛත්‍රිය වඩනවා. දෙවෙනි දිශාවටත් වඩනවා. තුන්වෙනි දිශාවටත් වඩනවා. හතරවෙනි දිශාවටත් වඩනවා. උඩ යට මේ මෙන්න මේ විදිහට මෛත්‍රිය වඩන එකට අපි කියනවා අප්‍රමාණයි කියලා. ඒ කියන්නේ යාගේ සිත ප්‍රමාණයක් කරන්නේ. අර දැන් කරජකාය සූත්‍රයක් කිව්වේ හිත දැන් පටු නැහැ. හිත දැන් අප්‍රමාණයි. අන්නේ තත්ත්වෙට දැන් හිත දැන් පත් කරගන්න පටන් ගන්න. පටු හිත පළල් කරනවා. අප්‍රමාණ කරනවා. මෛත්‍රියෙන් කරන්නේ ඒක. එතකොට ඊළඟ ක්‍රමයේ දන්නවා මේ පින්වතුන් ඒ තමයි මේ මහග්ගත නේද? මහග්ගත ක්‍රමය. ඒ කියන්නේ ටික ටික ප්‍රදේශ මෛත්‍රී වඩන එක. ඒකට කියනවා මහග්ගත කියලා. දැන් බුද්ධ දේශනාවේ තියෙනවා මෙහෙම මේ. ඔන්න එක්තරා භික්ෂුවක් මොකද කරන්නේ? වනාන්තරයකට ගිහිල්ලා එක ගහක් මුල ඉඳගෙන එයා ඒ ගහේ තිබෙන හේවණැල්ල වැටෙන හරිය සිතින් අරමුණු කරගන්න. ගහේ ඡායාව. එතකොට මොකද වෙන්නේ? ඒ ඡායාව ඇතුලේ ඉන්න සියලුම සත්වයෝ කියලා ඒ සීමාව ලකුණු කරගෙන හිතින් ඊට පස්සේ මෛත්‍රී වඩනවා. මෙන්න මේ ප්‍රමාණයේ ඉන්න සත්වයෝ මගේ හිතවත් අය යාළුවෝ කියලා වෛර නැත්තෝ වෙනවා තරහ නැත්තෝ වෙනවා කියලා මෛත්‍රී වඩනවා. එතකොට දැන් එහෙම මෛත්‍රී වඩනකොට එයාගේ සිත ඒ සමාධිය ඒ මට්ටම තුල සිත එකඟ වෙනවා කියන. ඒ මට්ටම කියන්නේ එයා අරමුණු කරගත්තු සීමාව. ඒ අරමුණු කරගත්තු සීමාව තුල සිතේ එකඟ භාවයක් ඇති වෙනවා. එතකොට මේ එකඟ භාවය තුල සමාධියක් තියෙනවා. දැන් මේ සමාධිය කල්පනා කරනවා මගේ මේ සමාධිය පටුයි පොඩි. ඇයි පොඩි ප්‍රමාණයක් නේ ගහක හේවණල්ලක්. ඒ නිසා පොඩි. ඒ නිසා මම මේ ඒ වගේම සමාධියක් තියෙනවා. ඒ මෛත්‍රී ගහ ආරමුණු කරගෙන යා මෛත්‍රිය වඩලා හිතේ සමාධියක් ඇති කරගන්නවා. දැන් යාට තේරෙනවා සමාධිය පුංචි කියලා. ඊට පස්සේ යා කල්පනා කරනවා ඒ නිසා මම මේ සමාධිය ටිකක් පළල් කරනවා කියලා. ඒක එහෙම හිතලා යා කල්පනා කරනවා මෙහෙම කොහොමද මම පළල් කරන්නේ? මම එහෙනම් ගස් දෙක තුනක් අරමුණු කරගෙන මෛත්‍රිය වඩනවා. ඊළඟට යා ගස් දෙක තුනක් අරමුණු කරගෙන මෛත්‍රිය වඩනවා. ඔන්න යා කාලයක් එහෙම කරනකොට එයාගේ හිත ඒ ගස් දෙක තුනක් අරමුණු කරගෙන එකඟ භාවයටපත් වෙනවා. ඔන්න යාට අර ඉස්සෙල්ලට වඩා ටිකක් පළල් සමාධියක් තියෙනවා. දැන් එයා කල්පනා කරනවා දැන් මගේ මේ සමාධිය තාම පොඩි. එතකොට එයා කල්පනා කරනවා ඒ නිසා මම තවත් ටිකක් මේක පළල් කරනවා කියලා. එහෙම කළා යා ගස් කීපයක් අරමුණු කරගෙන සමාධිය දිනුවා. ඊට පස්සේ යා යම් කිසි ගොදුරු ගමක් අරමුණු කරගෙන සමාධිය දිනු කරනවා කියලා. ඔහොම කර. එයා ගම් දෙක තුනක් නගරය කොහොම ටික පළල් කරනවා. මොකද පළල් කරන්නේ? සමාධිය පළල් කරන්නේ. හිතේ ඇතිවෙච්ච එකඟ භාවයක් තියෙනවා. ඒක තමයි දැන් මේ ටික පළල් කරන්නේ. එහෙම පළල් කරනකොට යාට අර පුංචි එකෙන් පටන් ගත්ත එක ආයිත් ලොකු සමාධියකට යනවා.
ඒ පළල් දියුණු කරපු නිසා. එතකොට ඒ හේතු කරගෙන එයා ආයෙත් එයාගේ හිත පළල් වුණා. එහෙම වුණා මෛත්‍රියෙන් සිත ආපහු පළල් වෙනවා. එතකොට ඒ මෛත්‍රිය තුළ තිබෙන්නේ හිතයි සීභාවය. ඒක දැන් පටු හිතක් නෙමෙයි පළල් හිතක්. අන්න ඒකයි දැන් මෛත්‍රී කියලා කියන්නේ. දැන් මේක අපි පිටුදේ අර මෛත්‍රියෙන් ආනිසංස ටික ගන්න ඕනි නම් මේ හිත මෛත්‍රී සමාධියක් තුළ එකඟ කරගන්න වෙනවා නේද? ඒ එකඟ කරගත්තොත් තමයි ඒක පළල් කරගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍ය මෛත්‍රී භාවනාව කරන්නේ පොඩි වෙලාවයිනේ. ඒකත් අර නිකන් අර මේ විතක් ਵਿਚාර කරන එක විතරයි. එතකොට දැන් ඒක ප්‍රමාණවත් නැහැ. දැන් අපි මෛත්‍රී භාවනාවේ ආනිසංස තියෙනවා 11ක් නේද? අපිට මේ ආනිසංස එන්නේ නැත්තේ ඇයි කියලා හිතෙනවා. ඇයි එහෙම හිතෙන්නේ? දැන් අර හරියට ඒක කරන්නේ නැති නිසා නේද? මට තාමත් හීන පේනවා. හරි මේ නේද? ඉතින් ඒකට හේතුව තමයි ඒ මෛත්‍රී සමාධියකට අපි එනවා. නේද? මෛත්‍රී. ඉතින් මේ මෛත්‍රී සමාධියක් කෙනෙකුට හදාගන්න නම් එයාට තියෙන ලේසිම ක්‍රමය තමයි අර පුංචියට පටන් ගන්න එක. අර ගහක් අරමුණු කරගෙන පටන් ගත්තා වගේ දැන් අපි කැලේට යන්න ඕනේ. අපේ ගෙදර අපේ නිවස අපි ගත්තොත් දැන් මෙහෙම අපිට පුළුවන් අපේ කාමරේ අරමුණු කරගන්න. ඒතකොට මේ කාමරය අසින් සියලුම සත්‍යය. හැබැයි එයා අපි දැන් වෙනදා කරේ කොහමද? විනාඩි 10ක් ඇතුළත කාමරයටත් කරලා ඊළඟට ගමටත් කරලා ඊට පස්සේ නගරයටත් කරා නේද? ඒ මේව කරා. එහෙම නෙමෙයි. දැන් අපි දැන් එහෙම කරන එක වැරද්දක් නෑ. ඒකත් ගොඩක් හොඳයි. නමුත් ඊටත් වඩා අපි දැන් මෙහෙම ගත්තොත් එහෙම එයාගේ සිත එකඟ වෙන කාලයක් තියෙනවා නේද? හිත එකඟ වෙන කාලයක් තියෙනවනේ. හිත යමකට පුරුදු වෙන්න කාලයක් යනවා. අඩු ගන්න මාසයක්වත් යනවා. එතකොට මේ අපි දැන් ඔන්න හැමදාම පුංචියට පටන් ගන්නවා මෛත්‍රී භාවනාව වඩන්න මේ අපේ කාමරය අරමුණු කරගෙන. තමන් කැමති ප්‍රමාණයක් ඒක. එතකොට හිතින් අරමුණු කරගන්න මේකේ ප්‍රමාණය මෙච්චරයි කියලා මේකේ ඇතුලේ ඉන්න සියලුම සත්වයෝ වෛර නැත්තෝ එම තරහ නැත්තෝ වුණාකම මේ ඔක්කොම මගේ යාළුවෝ කියන හැඟීම තමයි තියෙන්න ඕනේ වෙන මොකුත් නෙමෙයි. මෛත්‍රිය. එතකොට එහෙම කාමරේ හරි නිවස හරි අරමුණු කරගෙන එයා ඒකම කරන්නේ. අර ටික එකපාරම පලා කරන්නේ නැතුව. කාලයක් හිත වෙතෙන්ට පුරුදු වෙනකම්. මේ පුරුදු වෙනකම් අපි එකක් කරනවා. ඉතින් අපිට දෙන්න අපේ සිත දැන් මේ සීමාවෙන් එකඟ භාවයක් තියනවා කියලා. ඒ සීමාව ආරම්භ කරගන්න. එතකොට දැන් එහෙම වුණා කියලා අපි දැන් මොන සතියක් විතර එක දිගට වඩනවා. සමාධි සති දෙක තුනක් එහෙම කරන්න වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර පුංචි සමාධියක් අපිට ඇති කරගන්න පුළුවන්. ඒ මොකද අපිට දැන් ලොකු වෙලාවල් වලට යන්න ඕනේ නැහැ සමහරට කෙනෙකුට විනාඩි 10ක්. හැබැයි මේ විනාඩි 10 කියන එක අපි හැමදාම කරන්න ඕනේ. අපේ සිත යමකට පුරුදු වෙනකොට ඒකට කාලයක් යනවා. සමහරවිට අපිට පුළුවන් නම් හැමදාම මේ එකම වෙලාවක් පාවිච්චි කරන්න. එකම වෙලාවක් යොදා ගන්න ඒකත් හොඳයි. මොකද එතකොට මේ වෙලාවට අපිට වෙන වැඩ වල නවත්තලා අපේ හිත කියනවා අපිට මේ වෙලාව භාවනා කරන්න කියලා. ඊළඟට දැන් අපේ හිතේ හැමදාම විනාඩි 10ක් පටන් ගත්තා ඒ 10 තුළ අපිට යම්කිසි සංසිඳීමක් කියලා නම් අපේ සිත අන්නේ සංසිඳීමට කැමති වෙනවා. ඒ සංසිඳීම කියන්නේ සැහැල්ලු භාවයක් ඇති වෙනවා. එතකොට මේ සැහැල්ලු භාවයට අපේ සිත කැමතියි. සිතේ සැහැල්ලු භාවයක් කියන්නේ මොන සමාධියක් කියන්නේ චුට්ටක් හරි ඇති වෙනවා. එතකොට එයා ඒ සමාධිය දියුණු කරගන්න කැමැත්තක් ඇති වෙනවා. ඒ නිසා එයා කාලයක් විනාඩි 10ක් හරි කමක් නැහැ. ඒක යම් කිසි ප්‍රමාණයක් අරමුණු කරගෙන මේ මෛත්‍රියෙන් ඉන්න. දැන් බලන්න බුදුරජාණන් දේශනා කළා තියෙනවානේ. දැන් ප්‍රඥයා මහා ප්‍රඥයා හැම වෙලේම ලෝකෙට මෛත්‍රිය පතුරවාගෙන ඉන්නවා. නේද? දැන් සිත වඩන කෙනාත් මහා ප්‍රඥයා වගේ තමයි. දැන් අපේ පුංචි ප්‍රඥෙක් අපේ ගේ අරමුණු කරගෙන ඉන්නවා මෛත්‍රියෙන්. හැම එක්කෙනාම හිතයි සී කියලා හිතාගෙන.
හැම එක්කෙනාම මිතුරන් කියලා හිතාගෙන ඒ චූටි සමාධියක් ඇති කරගෙන ඉන්නවා. එතකොට අපිට තේරෙනවා අපේ හිතේ ඔන්න සමාධියක් ඇති වෙලා කියලා. එකම භාවයක් ඇති වෙලා. දැන් ඒක තේරුම් ගන්නේ කොහොමද? ඒක තේරුම් ගන්න අපේ හිත කාමච්ඡන්ද, ව්‍යාපාද, නිදිමත නැහැ. නේද? විශේෂයෙන් නිදිමත නැහැ, හරි ප්‍රමුදිතයි. හිත ප්‍රමුදිතයි. භාවනාවේ ඇලෙනවා. නැවුම් භාවයක් තියෙනවා. නේද? විචිකිච්ඡා ඊළඟට ওই ටික නැහැ. පංච නීවරණ. ඒතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ මෛත්‍රී සමාධියක් මට තියෙනවා කියලා. ඒක තවත් දියුණු කරන්න ඕනේ. දැන් ඔන්න මෛත්‍රී සමාධිය තියෙනවා කියලා මම තව ටිකක් පළල් කරනවා කියන එක නෙමෙයි. අරක ටිකක් අපි කියන හුරු වෙනකම් ඒකට කියනවා සමාධි වසී භාවය කියලා. ඒ සමාධි වසී භාවය සමාධිය Tamanට ඕන විදිහට පවත්වන්න පුළුවන් වෙනකම් හුරු කරගන්නකම් අපි ඒක කාලයක් කරන්නට ඕනේ. ඒ නැතුව ඒක කරන්න බෑ. නැත්නම් ඒ සමාධිය ඇති වෙනකොට ඒක නැති වෙලා යනවා. දැන් බුදුරජාණන් දේශනා කරා සමාධිය කියන්නේ හරියට මේ කුරුල්ලෙක් අල්ලනවා වගේ වැඩක් කියලා. පුංචි කුරුල්ලෙක් දැන් මේ කුරුල්ලා අල්ලනවා නම් අපි ඉස්සෙල්ලාම බත්තර ටිකක් මිදුලට දාලා ඒ වේම ටිකක් යාලු කරගන්න ඉතින් ඊට පස්සේ තමයි ඔන්න ළඟට යන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔන්න අතෙන් කෑම දෙන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ටිකක් කියලා යනකොට අතට එනවා. නේද? දැන් අතට ආපු ගමන් අපි මිරිකලා අල්ලන්න පටන් ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? ඒ කුරුල්ලා මැරෙනවා කියන. එහෙම නැත්තම් මේ අතට ආපු ගමන් ලිහිල් කරලා අල්ලන්නේ නැහැ මෙහෙම තියාගෙන ඉන්නවා නිකන්. ඒතකොට ඌ ගිල්ලා යනවා කියන. එතකොට දැන් සමාධියත් එහෙම තමයි කියන පුරුදු කරන්නේ. අපිට තුට්ටි සමාධියක් තිබුණොත් එහෙම මට දැන් සමාධියක් ඇති වුණා කියලා දත් මුටි කාගෙන මේක වැඩි කරගන්න ඕන කිව්වොත් එහෙම අර කුරුල්ල එකපාරම අල්ලන්න ගියා වගේ වෙනවා කියන. එතකොට ඒ සමාධිය උද්දච්චයට යනවා හිත. වීර්ය වැඩි වුණොත් එහෙම. ඒ නිසා උද්දච්චයට සමාධිය තන නැති වෙනවා. එහෙම නැතුව ඊළඟට මේක දැන් මොන මර සමාධියක් තියෙනවා දැන් ඔක්කොම හරි කියලා ගණන් ගන්න නැති හිටියොත් එහෙම නිදිමතට ඇවිල්ලා කුසීත භාවයට ඇවිල්ලා කුරුල්ල එකිල්ල යනවා. සමාධිය නැති වෙනවා කියන්නේ. ඒකේ. ඒ නිසා ඒක හොඳට තේරුම් අරගෙන දැන් මගේ මේ සමාධිය සමබර කරගෙන වීරිය ඒ ටික සමබර කරනවා. එහෙම කරලා මේ සමාධිය පවත්වාගෙන ඒක පුරුදු කරගෙන ඒක තමයි ටික කාලයක් ඒක සතියක් දෙකක් හරි ඒක පුරුදු කරලා ඒක Tamanට ඕන විදිහට පවත්වන්න පුළුවන් විදිහට හදාගෙන ඒක ඊට පස්සේ පළල් කරන්න පුළුවන් නිවසේ හරි ඉඩමට හරි එහෙම. එතකොට ඒ විදිහට සමාධිය ටික අපි දියුණු කරනවා. ඒ සමාධිය පිටුතුනේ දැන් මෛත්‍රී සමාධිය. දැන් මේ මෛත්‍රී සමාධිය එහෙම එකක් ඇති කරගත්තොත් එහෙම අන්නර කීප ආනිසංස ටික තියෙනවා. ඒ මොනවාද ආනිසංස? සුඛං සුපති. සුඛං පටිපුඤ්ඤති. නේද? නපාපකං සුඛිනම් පස්සෙන් හොඳට හැරෙනවා හොඳට නිින්ද යනවා. එතකොට පව් සිහින තේන්නේ නේද? මනුස්සානම් පියෝති. දැන් මිනිස්සුන්ට ඇත්තටම මේ මෛත්‍රී කරන්නේ. අර ඉස්සෙල්ලා වගේ විතර්ක ਵਿਚාර නෙවෙයි. ඒක බලයක්. දැන් ඒක බලයක් කියලා තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට මේක තේරෙනවා. ගෙදර අයට මෛත්‍රී කරනවා නම් දැන් ගෙදර අයත් එක්ක හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ අහලා ඇති සමහරට ඔය අනගාരിക ධර්මපාලතුමා ඉන්දියාවේ ඉන්න කාලේ එයා ලංකාවට ගන්න කියලා එහි මේ පණිඩයක් කරලා තියෙන සුද්ධෝ. මොකද මේ හිරේ දාන්න. එතකොට මේ අනගාരിക ධර්මපාලතුමා මොකද කරලා තියෙන්නේ මේ ඒ ඉන්දියාවේ ඉන්න පොලිස් රාලහාමිගේ පින්තූරයක් අරගෙන ගිහිල්ලා රෑ එළි වෙනකම්ම ඒකට මෛත්‍රී කරා කියලා. ඉතින් අනිත් දවසේ හම්බෙන්න ගියාට පස්සේ මේ පොලිසිය කෙනා දැන් සරපරුස කෙනා මේ බොහොම দমনය වෙලා කියනවා. দমনය වෙලා එයා කිව්වල අනේ මම මේ ඔබතුමාට එන්නේ කිව්වේ මෙහෙම දෙයකට. නමුත් මට දැන් ඇත්තටම ඔබතුමා තේරෙන්නේ තාත්තා කෙනෙක් වගේ. ඒ නිසා මට ඔබතුමාට කිසිම විරුද්ධත්වයක් කරන්න මට හිතක් දෙන්නේ නැහැ. ඒකත් හරි පුදුම දෙයක් කියනවා. ඒ නිසා ඔබතුමා මෙහෙම ඉන්න මම ඔබතුමාට මගේ පුළුවන් තරම් ආරක්ෂාව සලසලා දෙන්න ලංකාවට ගියොත් එහෙම ඔබතුමාට අනතුරක් වෙනවා. ඒක කර එයා කියන්නේ ඒ රාත්‍රියේ පුරාවටම කරපු මෛත්‍රිය කියලා. ඒ මෛත්‍රිය අවංකවම කිරීමේ ප්‍රතිපලයි. ඒ වගේ මනුස්සානම් පියෝ හොති. ඊළඟ අමනුස්සානම් දැන්
අමනුෂ්‍ය නොපෙනෙන අය තේරුම් ගන්න මෙයා ඇත්තටම මේ කරන එක. මෙයාට පුංචි සමාධියකුත් තියෙනවා බලයකුත් තියෙනවා. ඒක දැනෙනවා ඒ අයට. ඒ නිසා ඒගොල්ලන්ටත් මේක ප්‍රියයි. මෙයා ප්‍රිය කෙනෙක් වෙනවා. ඊළඟට දේවතා ආරක්ෂන්ති නේද? දෙවියෝ ආරක්ෂා කරනවා. මේ ඔක්කොම ටික තියෙන්නේ අර අවංකවම මෛත්‍රී කරලා සමාධියක් ඇති කරගන්න එහෙම කෙනාට. ඊළඟට අපි දන්නවා මුඛවන්නෝ විප්පසීදති නේද? ඒ ටික ඊළඟට නාසග්ගීවා විසංවා කමති කියන්නේ වස විස මේ අවියායුධ වලින් දැන් අපි දන්නවා මේ කායේ විවිධ රෝගාබාධ ඇති වෙනවා. මේ හැම එකකටම ඒකටත් මේක ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට අසම්මූල තුවටන් චිත්තං සමාධියති. මෛත්‍රී භාවනාව කියලා කියන්නේ තාම ඉක්මනට හිත එකඟ කරගන්න පුළුවන් භාවනාවක්. ඊළඟට අසම්මූලෝ කාලං කරෝතිනේ. සිහි මුලා වෙලා මැරෙන්නේ නැහැ. ඊළඟ උත්තරින් අප්පටි විච්ඡන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. මේ ජීවිතේ ධර්ම අවබෝධ කරගන්න බැරුණොත් කොහෙද ගිහිල්ලා උපදින්නේ? බ්‍රහ්ම ලෝකයේ ගිහිල්ලා උපදිනවා. එහෙනම් බ්‍රහ්ම ලෝකෙට කෙලින්ම යන්න තියෙන මාර්ගයක් තමයි මෛත්‍රිය කියලා කියන්නේ. එතකොට දැන් ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ විදිහේ බුදුරජාණන් එහෙමත් පෙන්නලා තියෙනවා. එතකොට දැන් අපි දන්නවා පින්වතුනි මේ වෙනත් සූත්‍රයක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මෙහෙම අපි දැන් මේ මෛත්‍රිය දිනු කළා කෙනෙක් යනවා කියන බ්‍රහ්ම ලෝකෙට. එතෙන්දී පොඩි වෙනසක් තියෙනවා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක්තරා කෙනෙක් මොකද කරන්නේ? මෛත්‍රී භාවනාව වඩලා දිනු කරලා ඉන්නවා. එතකොට එයා මොකද කරන්නේ? එයා ඒක අතහරින්නේ නැහැ. මේ මෛත්‍රී භාවනාව සමාධිය අතහරින්නේ නැහැ. සෝ තස්සාදේති. ඔහු ඒකෙන් සතුටු වෙනවා. මෛත්‍රී සමාධිය. තන් නිකාමේති. ඒකට කැමති. ඊළඟට තේන විත්තිං ආපත්. ඒක තමයි එකම ධනය කියලා ඒකෙම ඇලි වාසය කරනවා මෛත්‍රී සමාධිය. මොකද වෙන්නේ? සෝ තත්තටිතෝ තබ් බහුලී විහාරෝ. ඔහු ඒක බහුල වශයෙන් වඩවොත් මේ මෛත්‍රී භාවනාව මොකද වෙන්නේ? අපරිහීනෝ කාලං කුර්මානෝ බ්‍රහ්මකායකානං. ඒ මෛත්‍රී සමාධිය පිරිහෙන්නේ නැතුව කලුරිය කරොත් එහෙම මොකද වෙන්නේ? බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මකායක කියන දෙවියෝ අතර උපදිනවා කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ බ්‍රහ්මකායකානම් වික්කවේ දේවානම් කප්පෝ ආයුකුමා. බ්‍රහ්මකායක දෙවියන්ට ආයස කල්පයක් තියෙනවා. එතකොට කල්පයක් ආයස තියෙන බ්‍රහ්ම ලෝකයේ ගිහිලා උපදිනවා මෛත්‍රී වඩන කෙනා. ඒකේ අනතුරක් නැහැ. හැබැයි අනතුර තියෙන මේකයි බුදුරජාණන් වහන්සේ දේශනා අපි ඔක්කොම දැන් කරන්නේ මේ සසරේ නිදහස් වෙන්න නෙවෙයි. මෛත්‍රී භාවනාවත් ඒකටම තමයි. නමුත් දැන් ওই පෘථග්ජන කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ওই විදිහට වඩපු පෘථග්ජන කෙනා. පෘථග්ජන කෙනා. එයා මොකද වෙන්නේ? අර කල්පයේ ඇවෑමෙන් නිරයම්පි ගච්ඡති. නිරයට යනවා කියනවා. පෙරේත ලෝකෙටත් යනවා. තිරිසන් ලෝකෙටත් යනවා කියනවා. බ්‍රහ්ම ලෝකයේ ආයස විරච්ච ගමන් ආපහු එනවා. හැබැයි බුදුරජාණන් දේශනා කරනවා මොකද්ද? භගවතෝ පන ශාවකෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා. යාවත් කොන යම්තාකේ බ්‍රහ්ම ලෝකයේ ආයස විඳලා තස්මින් භවේ පරිනිබ්බායති. ඒ භවයේම පිරිනොම් පානවා. දැන් මේක උදේ මතක් වෙනවා සූත්‍රේ නේද? මොකද්ද සූත්‍රයේ? අපි දන්නවා දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්න. නේ කාමේසු විනයයේද නහි ජාතු ගබ්බසෙය. ආපෝ මව කුසකට එන්නේ නැහැ කියන. අන්නේ ශ්‍රාවකයා. එතකොට අපි මේ නිකම් මෛත්‍රී වඩන කෙනා නෙමෙයි හැබැයි. දැන් අපි නිකම් මෛත්‍රී වඩන කෙනා දැන් බ්‍රහ්ම ලෝකේ ගිහිල්ලා ඉපදිලා එයා ආපහු එන්න පුළුවන් නිරේට. නමුත් දැන් මෙතන මේ අපි තේරුම් ගන්න අපි හැමදාම ඔය කර්ණීයමෙත් සූත්‍රය අහනවනේ නේද? ඒ අහුවට ඒකේ අර්ථය ඒක නෙමෙයි. අර්ථය මේ කෙනා ආපහු එන්නේ නැහැ. ඒ කියන්නේ යා පුතඥන කෙනෙක් නෙමෙයි. පුතඥන කෙනා මෛත්‍රී වඩනවා. පුතඥන කියන්නේ මාර්ගඵල ලැබෙන්නේ නැහැ. එතකොට යා මෛත්‍රී වඩලා ගිහිලා බ්‍රහ්ම ලෝකෙ ඉපදුනත් ආපහු එනවා. ඒ කියන්නේ ගැබකට එනවා. නමුත් කර්ණීය සූත්‍රය කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි.
ඒක කරණීය සූත්‍රය හොඳට පැහැදිලි කරලා තියෙනවා. අපි ඒක අපි හැමදාම අවුරුදු ගණන් ඇහුවත් ඒක හරියට අහන්න ඕනේ, හරියට ඉගෙන ගන්නත් ඕනේ. කරණීයමෙත්ත සූත්‍රයේ පින්වතුනි පටන් ගන්නකොටම තියෙනවා මෙහෙම. මොකද්ද? කරණීය මත්තනේ කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච කියලා. මොකද්ද මේකේ අර්ථය? නෙත් කරන්නද? මෛත්‍රී කරන්න තියෙන්නේ. නෑ. මෛත්‍රී කරන්න කියලා නෙමෙයි තියෙන්නේ. කරණීය කියලා කියන්නේ කල යුතුයි කියන එක. කරණීය කියලා කියන්නේ කල යුතුයි. අත්ත කුසලේන මත්ත කියලා හැදිලා තියෙන පාළි වචන දෙකකට එකතු වෙලා හරිනම් තියෙනෝනේ කරණීය අත්ත කුසලේන. අත්ත කුසල කියන්නේ තමාගේ යහපත යහපත කැමති කෙනා අත්ත කුසල. කරණීය අත්ත කුසලේන මත්ත කුසල තමයි අපි එකට එකතු වුණාම සංදි වුණාම වෙන්නේ. එතකොට සංදි දිගහැරියාම කරණීය අත්ත කුසලේන තමාගේ යහපත කැමති කෙනා කළ යුතුයි. මොකද්ද? යන්තං සන්තං පදං අபிසමෙච්ච. ඔව්. යම් ඒ සාන්ත පදය අபிසමෙච්ච කියලා කියන්නේ අවබෝධ කරගෙන. සාන්ත පදය අවබෝධ කරගෙන. ඒතර අபிසමෙච්ච කියලා කිව්වන් පස්සේ මේක පාලි වචනේ පූර්ව ක්‍රියාවක්. ඒ කියන්නේ අවබෝධ කරලා. සාන්ත පදේ අවබෝධ කරගෙන තමයි යා කරන්න ඕනේ මෛත්‍රිය. මොකද සාන්ත පදය? දැන් අபிසමේතාවි කියලා කියනවා. අර අபிසමෙච්ච කියන වචනයෙන් හැදිච්ච එකක්. අபிසමේතාවි. අபிසමේතාවි කියලා කියන්නේ සෝතාපන්න ශ්‍රාවකයාට ධර්මයේ දැකපො පැමිණුණා කියන එක. අபிසමේතාවි. එතකොට එතන තියෙන අபிසමෙච්ච ඒ කියන්නේ සාන්ත පදේ අවබෝධ කරගෙන. ඒ කියන්නේ සෝතාපන්න වෙලා. සෝතාපන්න වෙලා එයා මොකද කරන්න ඕනේ? එයා තමාගේ යහපත කැමති කෙනා මෛත්‍රී වඩන්න තියෙන ඊට පස්සේ තමයි මෛත්‍රිය තියෙන්නේ. එහෙම කෙනා තමයි නහි ජාතු ගබ්බසෙය. ඒකයි එයාට ආපහු එයා එන්නේ නැත්te අර සූත්‍රයේ කිව්වා වගේ. ඒ කියන්නේ එයා මෛත්‍රිය වැඩුවා කලින්ම සාන්ත පදය අවබෝධ කරගත්තා. නේද? අර සාන්ත පදේ අවබෝධ කරගත්තේ නැති කෙනා මෛත්‍රිය වැඩලා ආපහු නිරේට යනවා, ත්‍රිසන් ලෝකයට යනවා, එහෙම යනවා. නමුත් කරණීය සූත්‍රයේ තියෙන්නේ සාන්ත පදය කලින්ම අවබෝධ කරගත්තා. ඒ කියන්නේ ධර්මය අවබෝධ කරා. ඒ ධර්මය අවබෝධ කරගෙන මොකද කරන්නේ? මෛත්‍රිය වැඩුවා. එතකොට මොකද වෙන්නේ? එයා දැන් කෙනෙක් සෝතාපන්න වුණාම එයා බ්‍රහ්ම ලෝකෙම යනවා කියලා කන්නේ. එයා දිව්‍ය ලෝකේ යන්නත් පුළුවන්. හැබැයි මේ සෝතාපන්න කෙනා මෙහෙම වැඩ පිළිවෙලකට යන්නේ දැන්. කරණීය සූත්‍රයට අනුව ඒ සෝතාපන්න කෙනා යන්නේ සාන්ත පදය අවබෝධ කරගත්තා. ඊට පස්සේ යා මෛත්‍රිය වැඩුවා. එතකොට යා කෙලින්ම බ්‍රහ්ම ලෝකෙට. එතකොට මේ බ්‍රහ්ම ලෝකෙට ගියාන් පස්සේ ආපහු යා එන්නේ නැහැ. අන්න ඒකයි කරණීයමෙත්ත සූත්‍රයෙන් කියන්නේ. නහිජා දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටියකට පැමිණුනේ නැහැ. දෘෂ්ටියකට පැමිණුනේ නැහැ කියන්නේ සෝතාපන්නයි කියන්නේ. ඒක තිබිච්ච සිල්වත් කෙනා මෛත්‍රිය වැඩුවොත් එහෙම එයා ගිහිල්ලා උපදිනවා බ්‍රහ්ම ලෝකෙ. එතකොට එයා පෘථග්ජන කෙනෙක් නෙමෙයි ඒ යන්නේ. ඒකයි ඒකෙන් කියන්නේ. එතකොට මේ සරණීය සූත්‍රය අපි හිතනවටත් වඩා ගොඩාක් ගැඹුරු දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. ඉතින් මේ මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිටුතුනේ. ඒ නිසා මේ මෛත්‍රිය කියලා කියන්නේ දියුණු කළා ඕනනම් නිවනටම දියුණු කරන්න පුළුවන්. කොහොමද දියුණු කරන්නේ? දැන් අපි බුදුරජාණන් වහන්සේ කරන මෛත්‍රිය තුළින්ම ඕනනම් සමාධිය තුළින් දියුණු කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මෙහෙම එක්කෙනෙක් මෛත්‍රිය වඩනවා කොහොමද? එයා එක් දිශාවක් වශයෙන් වඩලා හරි මහාජ්‍යත ක්‍රමයට හරි එයා දියුණු කරනවා. ඊට පස්සේ එයා මෛත්‍රී සමාධියක් ඇති කරගන්නවා. මෛත්‍රී සමාධියක් ඇති කරගෙන ඒ සමාධිය තුල සෝ යදේව තත්ත හෝති රූපගතං. ඒ සමාධිය තුල යම් කිසි රූපයක් තියෙනවනේ. වේදනාගතං, සංඥාගතං, සංඛාරගතං, විඥානගතං. ඒ සමාධිය තුල යම් කිසි රූප වේදනා සංඥා සංකාර විඥානයක් තිබෙනවා නම් තත් අනිච්ච ඒව අනිච්චතෝ දුක්ඛතෝ
නේද? රෝග වශයෙන්, gaduwak වශයෙන් මේ විදිහට කල්පනා කරලා මෛත්‍රී සමාධිය එයා මොකද කරන්නේ? කායස්ස වේදා පරම්මරණ සුද්ධාවාසනං දේවාන සහවියතං උපසම්පatti. එයා කෙලින්ම යනවා කියනවා සුද්ධාවාසය. ඒ කියන්නේ ඒ මෛත්‍රී සමාධිය තුළින් සුද්ධාවාසය කියලා කියන්නේ අනාගාමී කෙනෙක් විතරයි එහි උපදින්නේ. ඒතකොට මෛත්‍රී සමාධිය තුළින් මෛත්‍රී සමාධිය විදර්ශනා කරොත් එහෙම නේද? මෛත්‍රී සමාධිය තුළින් පංච උපාදානස්කන්ධය දැක්කොත් එහෙම. එයා අනාගාමී වෙනවා කියනවා. අනාගාමී වෙලා සුද්ධාවාසයේ ගිහිලා උපදිනවා කියනවා. ඔන්න දැන් මෛත්‍රියේ තියෙන ආනිසංස. ඒ නිසා මේ වගේ දෙයක් මෛත්‍රී කියලා කියන්නේ. අපි මේ නිකන් කියන එක නෙමෙයි. මේක හරියාකාරයෙන් අපි පුරුදු කරොත් තේරුම් ගත්තොත් ඒ මෛත්‍රියෙන් ලබන්න පුළුවන් ආනිසංස අපිට ලබන්න බැරි කමක් නැහැ නේද? ඉතින් ඒ නිසා මේ අපි තේරුම් අරගෙන මෛත්‍රිය මේක වටිනාකම තේරුම් අරගෙන මේකේ තිබෙන ආරක්ෂාව තේරුම් අරගෙන මේක විශේෂයෙන් ආරක්ෂාවක්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා යම් කිසි ඔය මේ කෙනෙක් කල්පනා කරනවා නම් මෙහෙම දෙපැත්ත කැපෙන පිහියක් අරගෙන මම මේක නමනවා කියලා අතින් මිරිකලා එයාගේ අත තුවාල වෙනවා කියනවා. ඒ වගේ තමයි කියන කවුරු හරි මේ මෛත්‍රී භාවනාව දියුණු කරන බුද්ධ ශ්‍රාවකයෙකුට මේ අමනුෂ්‍යෙක් කරදර කරන්න හිතනවා නම් එයාටමයි කියනවා එකකින් හානිය පැමිණෙන්නේ. ඒ තරම්ම මෛත්‍රිය බලවත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා දැන් අපි ගත්තොත් මේ අපි සෑම පින්කම් ගොඩක් පින්කම් කරනවා. ඒ මොන පින්කම් කරත් ඔක්කොටම මෛත්‍රියට ඔක්කොම පරාදයි කියන්නේ. ඒ කියන්නේ මේ අහසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරගෙන දැන් අහසේ තරු පහලා තියෙනවා. ඒ ටික තමයි අනිත් පින්කම්. හැබැයි ඔය අහසේ තියෙන තරු කොහොම මේ නැති වෙනවා හඳ පායනකොට. ඒ වගේ තමයි කියනවා මෛත්‍රිය කියලා කියන්නේ. ඉතින් ආන්නේ නිසා අපේ ජීවිතේ අපි මෛත්‍රී පුරුදු කරන්න පුහුණු වුණොත් ඒක බොහෝම ආනිසංස තියෙන එකක්. ඒ වගේම මෛත්‍රිය කියලා කියන්නේ අපි මේ ජීවිතේට වගේම ඊළඟ ජීවිතේට වගේම ධර්මය අවබෝධ කරගන්න උපකාර වෙන දෙයක්. ඒ නිසා පිටුදේ මේ මෛත්‍රිය පුරුදු කරන්න ජීවිතේ ටික ටික. තමන්ගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන දැන් යානි කතා වත්තු කතා නේද? අනුට්ඨිතා එහෙම වඩන්න කියලා. කියන්නේ යානයක් වගේ වාහනයක් නිරන්තරයෙන් ප්‍රයෝජනට ගන්න දෙයක් නේ. ඊළඟට වස්ත්‍රයක් වගේ. අනුට්ඨිතා නිතරම Taman සමග ඉන්න දෙයක් වගේ, සෙවණැල්ලක් වගේ නේ. එහෙම පුරුදු කරන්න ඕනේ. ඒ විදිහේ පුරුදු භාවනාව කරනවා කියන්නේ එහෙමයි. නිරන්තරයෙන් ඒක පුරුදු කරන්න. යන්නේ එනකොට නිදාගෙන ඉන්නකොට හරි කොහොම හරි හැම වෙලාවකම මෛත්‍රී පුරුදු කරන්න. ඒ නිසා මේ අවුරුද්ද පටන් ගත්තේ මේ අවුරුද්දේ අපිට අපේ ජීවිතේට මේ මෛත්‍රිය කියන කාරණේ එකතු කර ගන්න පුළුවන්. ඒක වටිනාකම පෙන්වලා දෙන්න තමයි මම අද උත්සාහ කරේ. එතකොට මේ ඒක වටිනා දෙයක්. ඒක ජීවිතේට එකතු කර ගන්න ඕනේ දෙයක්. ජීවිතේ අපි ඇඳුමක් අඳිනවා වගේ. තමන්ගේ ජීවිතෙත් එක්කම තියෙන ඕනේ දෙයක්. එතකොට දැන් අපි දන්නවා අපිට කෙනෙකුට උදේ පාන්දර නැගිටලා ලෝකෙට මෛත්‍රිය වඩන්න පුළුවන් නේද? බුදුරජාණන් වහන්සේගේ ජීවිතේම අපිට ආදර්ශයට ගන්නත් පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ අලියම අවදීලා මහා කරුණා සමාපත්තිය සමාදිනා නේද? හැමදාම ජීවිතේ අපුරුද්දක් ඒක. අපිටත් ඒක අනුගමනය කරන්න පුළුවන් නේද? අන්න ඒ විදිහට අපේ ජීවිතේ හැමදාම කරන දෙයක් විදිහට මෛත්‍රී භාවනාව කරන්න ඕනේ. එතකොට තමයි අපි මේකේ ප්‍රතිඵලයක් එන්නේ. ඒ නිසා ටික ටික පුළුවන් තමන්ට විනාඩි 10යි නම් ඒක හරි කමන්නේ. විනාඩි 5යි 15යි නම් ඒක හරි කමන්නේ. ඒක අර අවංකවම ඒ හිතේ මෛත්‍රිය තමන් තුළ ඇති කරගෙන ඒක ලෝකයට පතුරවන්න. අන්න ඒක තමයි මෛත්‍රිය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ නවස ආරම්භ වෙලා ඉතින් අද කැනඩාවේ මෙල්බර්න් බෞද්ධ විහාරස්ථානයේ පින්වතුන් තමන්ගේ නිවෙස්වල ඉඳගෙන මේ විදියට උදෑසන කාලේ ධර්ම දේශනාව ශ්‍රවණය කරේ. ඉතින් මේ නවසරේ අපි හැමදෙනාම අදිෂ්ඨානයක් ඇති කරගන්න තමන්ගේ මේ ධර්මයේ පුහුණු කරගෙන සීල ආරක්ෂා කරගෙන
මේ අපි ගත කරන ධාර්මික ජීවිතයට තවත් ආරක්ෂාවක් විදියට මේ අපේ ජීවිතය තුළ අපේ මේ මෛත්‍රිය කියන එක අංගයක් බවට පත් කරගෙන මේ ජීවිතය ආරක්ෂාවක් පරලෝක ජීවිතය ආරක්ෂාවක් ඒ වගේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ මෛත්‍රී භාවනාව උපකාර වෙන නිසා සියලු දෙනාම අදිෂ්ඨානයක් ඇති කරගන්න හැම දිනාටම සිතක් සාන්තියක් වේවා ඒ වගේම හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ඒ වගේම මේ ලැබුවා වූ නව වසර හැම දිනාටම සියලු දෙනාගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන සුබ නව වසරක් වේවා කියලා හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේක ගැටලුව තියනවා නම් අහන්න පුළුවන් මේ වෙලාවේ. පිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අර ඔබ වහන්සේ දේශනාව පටන් ගන්නකොට මුලදිම සඳහන් කරා අර ජානුසීය බ්‍රාහ්මණයා අර වාහනයක් උපමා කරලා බුදුහාමුදුරු දේශනා කරපු සූත්‍රයන් ඒකේ නම පොඩ්ඩක් සඳහන් කරන්න පුළුවන්ද? ඒකේ නම අපිට හොයාගන්න පුළුවන් සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සූත්‍රය. සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සූත්‍රයේ මග්ග සංයුක්තය. ඒ කියන්නේ මේක සංයුක්ත නිකායේ පහේ එකේ. තාත්තර ප්‍රශ්නයක් හැටියට අහන්න එකක් තියෙනවා මේ ඔබ වහන්සේ කිව්වානේ දැන් මේ අපි මෛත්‍රී වඩනකොට එක්කෝ මහත්ගත වශයෙන් එහෙම නැත්නම් අප්‍රමාණ වශයෙන් තමයි මෛත්‍රී වඩන්න ඕනේ කියන එක ඔබ වෙලාවකත් සඳහන් කරේ නැහැ. දැන් මෛත්‍රී වඩන එක මගෙන් පටන්ගෙන මම නිදුක් වෙනවා ආදි වශයෙන් මේ විදිහට වඩන්නේ කියන එක. නමුත් දැන් එතන සමහර වෙලාවට මම අහලා තියෙනවා මේක ඇත්තටම මේක ගොඩක් වාද විවාද වලට පැටලෙන කතාවක්. දැන් මම නිදුක් වෙම්මා කියන එකෙන්දී එතෙන්දී තමන්ගේ අර්ථ සංඥාව වැඩෙන එක නේද වෙන්නේ අනිත් අයට මෛත්‍රී වඩනවට වැඩිය කියන එක. අප උපවාසයට ඒකට පොඩ්ඩක් පිළිතුරක් දෙන්න පුළුවන්ද? පිරුවන් සරණයි. ඔව් මෙහෙම ඇත්තටම දැන් අපි මෛත්‍රී වඩනකොට මේ මම කියන එක අපි පාවිච්චි කරා කියලා එතන ආත්ම සංඥා වැඩෙනවා කියලා අපිට ඒකෙල්ලේ එහෙම කියන්න බෑ. මොකද අපි මේක කිව්වේ නැතත් අපේ ආත්ම සංඥාව තියෙනවා. ආත්ම සංඥා අමුතුවෙන් වඩන්න ඕන කියලා දෙයක් නැහැ. ඒ නිසා දැන් අපි මේ මෛත්‍රී භාවනාවක් හරි වෙනත් භාවනාවක් හරි අපි හිතමුකෝ මේක මෛත්‍රියටම පටන් ගන්න ඕනේ මේ වචනයක් අල්ලගෙන. අපි අසුභ භාවනාව වැඩුවා කියමුකෝ. ඒත් කොටත් වඩන්නේ ආත්ම සංඥාවෙන් තමයි. නමුත් අවසානයේදී මේ සමාධිය දියුණු කරාට පස්සේ අපි ඒ සමාධිය ප්‍රයෝජනට ගන්නව ආත්ම සංඥාව ප්‍රහාණය කරන්න. දැන් අපි ගෙවල් හදනකොට මේ අපි මේ දානවල මේ ඒක දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් දැන් පදනමක් විදිහට අපි හදා ගන්නවා ඉස්සෙල්ලාම. ඒක පදනම. නමුත් ඒක පදනම දැන් අපි ගත්තොත් දැන් අපි ගඟකින් එහා පැත්තට යනකොට ඔරුවක් ඕනේ නේද? ඒ මොකක් හරි පහුරක් අපි හදා ගන්නවා. අන්නේ පහුරක් විතරයි භාවනාව කියන්නේ. එතකොට ඒක අපි ප්‍රයෝජනෙට ගන්නේ සසරින් එතර වෙන්න. දැන් මෛත්‍රී භාවනාවක් පටන් ගන්නකොට මේකේ ආත්ම සංඥාව තියෙනවා කියන එක නෙමෙයි අපි කල්පනා කරන්න ඕනේ. අපි කොහොම හරි හදන්න මෛත්‍රිය දියුණු කරන්න. හැබැයි මෛත්‍රිය දියුණු කරලා අපි සමාධියක් ඇති කරගත්තට පස්සේ අර මම අවසානට කිව්වා වගේ එයා ඊට පස්සේ කල්පනා කරනවා මෙතන තියෙන යම්කිසි රූපයක් තියෙනවා. වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංස්කාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා. මේක අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා එයා කල්පනා කරනවා නේද? එතකොට ඒ කල්පනා කරන්නේ එයාට උපකාර වුණා මෛත්‍රිය වඩපු සමාධිය නේද? මෛත්‍රිය වඩපු සමාධිය උපකාර වුණා. එතකොට දැන් එයා ඒක පාවිච්චි කරේ ආත්ම සංඥාව දුරු කරන්න නේද? ඒ වගේ තමයි අපි යම්කිසි දෙයක් මේක උපකාර කරගන්නවා. ඒක උපකාර කරගන්නේ ආත්ම සංඥාව දුරු කරන්න. එතකොට දැන් කෙනෙක් මේක ආත්ම සංඥාව දුරු කරන්නේ නැතුව මෛත්‍රිය වැඩුවොත් එහෙම එයා කොහොමත් ඉන්නේ ආත්ම සංඥාව තුළ. අපි ওই වචනේ කිව්වත් නැතත් මම නිදුක් වෙම්මා මම කියන වචනේ අපි වචනේ කියන්නේ වචන මේකේ ශබ්දකෝෂයෙන් ඉවත් කරත් ශබ්දකෝෂයෙන් ඉවත් කරත් මේ මම කියන හැඟීම නැති වෙන්නේ. ඒක පාවිච්චි කරේ නැහැ කියලා හැඟීම නැති වෙන්නේ. දැන් අපි දන්නන්නේ සත්තු ඉන්නවානේ.
ඒගොල්ලෝ මම කියලා එහෙම කියන්නේ නැහැනේ. නමුත් ඒ වචනේ නැහැ. නමුත් ඒ වචනේ නැති වුණාට හැඟීම තියෙනවා. ඒ නිසා මේ වචනේ නෙමේ ප්‍රශ්නේ. ඒ වචනයත් කොහොම හරි මේ මෛත්‍රී සමාධිය දිනු කරලා ඒ සමාධිය උපකාර කරගෙන ඊට පස්සේ ඒකෙන් අපි ආත්ම සංඥාව දුරු කරනවා. එතකොට මෛත්‍රිය අරහින් වැඩුවා කියලා ආත්ම සංඥාව වැඩෙනවා කියලා ගන්න කොහොමද තියෙනවා. කොහොමද ඒක අමුතුවෙන් වැඩෙන්නේ නැහැ. එතකොට මෛත්‍රිය හොඳ දෙයක් වෙනවා. ඒ තමයි අපේ සිත පළල් වෙනවා. අපේ සිත පළල්. ඒක තමයි මෛත්‍රිය කියන එක. එතකොට දැන් අපි ආත්ම සංඥාව තුළ ඉන්නකොට මොකද වෙන්නේ? මම කියන හැඟීම තවත් මම කියන එක ඊළඟට ආත්ම දෘෂ්ටිය නැත්තම් ඒවා ගොඩාක් වැඩි වෙනකොට තමයි හිත පටු වෙන්නේ. හිත පටු වෙන්නේ. ඉතින් ඒ නිසා මෛත්‍රියෙන් කරන්නේ අරක පළල් කරන එක නේද? මෛත්‍රියෙන් කරන්නේ ආත්මාර්ථකාමීත්වය නැති කරන එක. ඒකයි හිත පළල් වෙනවා කියලා කියන්නේ. එතකොට අර වචනේ ඉච්චර බලපාන්නේ නැහැ. මොකද මේ වචනේ අපි පාවිච්චි කරත් නැතත් ආත්ම සංඥාව තුළ තමයි ඉන්නේ. නමුත් ඒ වචනේ හරි කමන්නේ පාවිච්චි කරලා මෛත්‍රී සමාධියක් ඇති කරගත්තොත් අර විදියට ඊට පස්සේ මෛත්‍රී සමාධිය තුළ තිබෙන්නේ මොකද්ද? ඒකේ යථාර්ථය මොකද්ද කියලා එහෙම කල්පනා කරොත් ඔන්න ආත්ම සංඥා නැති කරන්න උපකාර වෙනවා. ඒ නිසා මේක පදනමක්. අර අපි ගඟින් මෙහා පැත්තට යන මේ පහුරක් පාවිච්චි කරනවා වගේ මේක පදනම. මේක උපකරණයක් විතරයි. නේද? උපකරණයක්. ඒකට ඒ උපකරණය ඒ ගත්ත ප්‍රයෝජනෙ ගත්තට පස්සේ ඒක අපි අතහරිනවා. ඉතින් එතකන් මේ උපකරණය අපිට ඕනේ. නේද? ඒක ඕනේ. ඒ විදිහට තමයි අපි මේ මෛත්‍රී භාවනාව ගැන බලන්නේ. හොඳයි ස්වාමීන් හොඳ උපදේශයක් සහිතව හොඳ පැහැදිලි කිරීමක් ලැබෙන මට ඇත්තට තේරුම් ගත්ත එකකින් මේක මෛත්‍රී වඩලා මනස නංවගෙන සමාධියක් ඇති කරගෙන ඊට පස්සේ විදර්ශනාව හැටියට අර්ථ නැති කරගන්න කියන එක තමයි උපාසක කියන්නේ. ඔව්. ඇත්තටම දැන් එහෙම නැතුව අපි දැන් වචනේ පාවිච්චි කරත් නැතත් අපේ ආත්ම සංඥාව තියෙනවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම විදර්ශනාවෙන්මයි නැති කරන්න ඕනේ. අපි වචනේ නොකියා හිටියත් මේ වචනේ ජීවිත කාලෙම නොකිය හිටියත් ආත්ම සංඥාව නැති වෙන්නේ නැහැ. ඒකට ඉතින් මෛත්‍රී භාවනාවම ප්‍රයෝජනෙට අරගෙන ඒ ආත්ම සංඥාව නැති කරගන්නත් අපිට පුළුවන්කමක් තියෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එකක් මේ අනුදිසා කියලා අපි මේව කරගන්න ඕනේ නැද්ද? අනුදිසා ප්‍රධාන දිසා 4 විතරද? ඔව් ඇත්තටම බුද්ධ දේශනාවේ දැන් අපි අර තියෙන්නේ ඒකන් දිසම් පරිත්වා වේරති තථා ဒ ුතියං තථා තතියං තථා චතුත්තං ඉති උද්දමදෝ කියලා ඔහොමයි තියෙන්නේ. ඒකන් දිසම් කියන එක දිසාවක්. තථා ဒ ුතියං ඒ විදිහටම දෙවෙනි දිසාව. තථා තතියං ඒ විදිහටම තුන්වෙනි. තථා චතුත්තං ඒ විදිහටම හතරවෙනි දිසාව. ඉති උද්දමදෝ ඒ විදිහටම උඩ යට. ඔච්චරයි තියෙන්නේ. දැන් නමුත් දැන් අනුදිසා වශයෙන් එහෙම වැඩුවා කියලා කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක සංකීර්ණයි නේද? අපිට මේක ඕන සරලම කරගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ. සරල කරගන්න තරමට මේක වාසි නේද? අපි දැන් උතුරු දිශාව බෙදනවා ඊට පස්සේ නැගෙනහිර ඊශාන්‍ය දිශාව නේද? ගිනි කොන දිශාව. ඔහොම දිශා ටික කල්පනා කරන්න යන එක අපහසුවන්නේ නේද? එහෙමයි ස්වාමී. ඔව්. ඊට වඩා ලේසි මේ ඉදිරි දිශාව. මේ දෙවෙනි දිශාව, මේ තුන්වෙනි දිශාව, මේ උඩ යට. හරි පහසුයි එතකොට. ඒක පහසුයි. එතකොට අපි අර ඕනවට වඩා අපි සංකීර්ණ කරගන්න ඕනේ. සමහර විට ඉතින් අපේ මේ සාම්ප්‍රදායික එක භාවනා ක්‍රම තියෙන්න පුළුවන්. ඒව වැරදි කියලා නෙමෙයි. ඒවා අපි උත්තර කාර්යයක් කරපු එක මේ අහක ගියත් නෙමෙයි. නේද? නමුත් ඒවයින් අපි පිනක් රැස් වුණා. ඒ වගේම අපි ඊට සමාධිමත් වුණා. ඉතින් කෙනෙකුට දැන් තමන් කරපු මෙච්චර කාලයක් කරපු මෛත්‍රී භාවනාවකින් හිත වැඩුණා නම් ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. නේද? කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ කියන්නේ කොහොම හරි අපිට ඕනේ සිතේ මෛත්‍රී ඇති කරගන්න. අනුදිසා වශයෙන් හරි තව චූටි දිශා වලට බෙදුවත් හරි ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මම කියන්නේ අපිට පුළුවන් තරම් අපි මේක සරල කරගත්තොත් පහසුයි. දැන් මම ඉස්සරහට ගියා මේ මුංචි බණක් කියන්නේ මේ අන්ද අය ඉන්න තැනකට නිවාසයකට. ඉතින් මම ගිහිල්ලා මිනිස්සුන්ට මෛත්‍රී භාවනා කරන්න කියලා කිව්වා. ඉතින් මම උතුරු දිශාවකට පස්සේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ.
නේද? දකුණු එහෙම. දිශාව වුවම ඒ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඉතින් මම කිව්වේ ඕගොල්ලෝ ඉස්සරහා පැත්ත. මේ ඉස්සර අත තියෙන පැත්ත. නේද? දකුණු අත තියෙන පැත්ත. මේ පැත්ත උඩ පිටිපස්ස සහ පැත්ත. එහෙම කල්පනා කරන්න. එතකොට හරි සරලයි. ඒ වගේ තමයි ඉතින් අපිටත් දැන් අපිට උතුරු දිශාව කොහෙද කියලා සමහරට නැත්නම් හොයන්න වෙනවා නේ. ඊට වඩා ලේසි ඉස්සරහා පැත්ත පිටිපස්ස පැත්ත එහෙම ඉතින් සරල කරගන්න. නමුත් කෙනෙකුට ඉතින් අර විදිහට මේ කාලයක් තිස්සේ දිනු කරගෙන ආවනම් ඒක ඒ තුලින් හිත එකඟ වෙනවා නම් ඒ කිසි ගැටලුවක් නැහැ. එහෙමයි ස්වාමී. ඒ අර සමහර මේ ස්වාමින් වහන්සේලා එහෙම කියනවනේ ඒකයි ස්වාමින් වහන්සේ මම. ඒක අපි හොඳයි. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් අපි මම කියලා නොකියුවත් අනිත් හැමෝම මෛත්‍රී භාවනාව කරනකොට ඉබේම මටත් එනවනේ ස්වාමින් වහන්සේනේ. දැන් මමට කරන්න කියන්න අවශ්‍ය මේ වෙන්නේ නැතුව මම අයින් කරලා අපි අනිත් කියනකොට හැමෝම මෛත්‍රී භාවනාව කරනකොට ඉබේම අපට ඒක ලැබෙනවනේ එතකොට. ඔව් මම කියන හැඟීම ඔව් තියෙනවා. ඉතින් අපි මේක පහන කරනකම් තියෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි බොහොම පිං ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ මේ මට ගැටලුවක් තියෙනවා දැනගන්න ඔබ වහන්සේ අර සතර බ්‍රහ්ම විහරණ ගැන දේශනාව සඳහන් කරා. එතකොට මෛත්‍රී භාවනාව ගැන ඔබ වහන්සේ කරදකාජ සූත්‍රය තමයි ගත්තේ. මේ කරුණාව, මුදිතාව, උපේක්ෂාව ගැන කෙටියෙන් පොඩ්ඩක් ඒ වෙනස්කම් චුට්ටක් ඔබ වහන්සේට පහදලා දීලා සතර බ්‍රහ්ම විවරණ ගැන තව වැඩිදුරටත් කියව ගන්න තියෙන සූත්‍ර තිබෙනවද පොඩ්ඩක්? මෛත්‍රී ගැන තියෙන හැම සූත්‍රයකම දැන් මෛත්‍රී ගැන අපිට තේරෙනවා දැන් කර්ණීයමෙත් සූත්‍රයේම තියෙන මෛත්‍රී ගැන ප්‍රධාන වශයෙන්ම දැන් අපි ගත්තොත් කරදකාය සූත්‍රයේ ඊතුරු කරුණා මුදිතා ඒ ටිකක් තියෙනවා. නමුත් මේ මෛත්‍රී ගැන මම අරමුණු කළ කියපු නිසා තමයි මෛත්‍රී ගැන කිව්වේ. නමුත් ඔය දැන් මෛත්‍රී ගැන තියෙන හැම සූත්‍රයකම කරුණා භාවනාව, මුදිතා භාවනාව ඒ ටිකක් තියෙනවා. එතකොට මේ කරුණාව කියලා කියන්නේ විශේෂයෙන්ම හැබැයි මෙහෙම එකක් තියෙනවා මේ මෛත්‍රී ගැන තමයි බුද්ධ දේශනාවේ ගොඩක්ම තියෙන්නේ. ඒ කියන්නේ ඒක තමයි ප්‍රධාන ඒක තමයි මුලට අරන් තියෙන්නේ. ඒ වගේම මෙත්තානිසංස සූත්‍රයේ මෛත්‍රී භාවනාවේ ආනිසංස ගොඩක් තියෙන සූත්‍රයක්. ඒ වගේ නිසා මේ ප්‍රධාන වශයෙන් ප්‍රධාන භාවනාවක් විදිහට තියෙන්නේ මෛත්‍රී භාවනාව. ඊට අමතරව තමයි කරුණා, මෙත්තා, මුදිතා, උපේක්ෂා ඒ ටික තියෙන්නේ. ඒක එකක්. ඊළඟට මේකේ වෙනස දැන් මෛත්‍රී කියලා කියන්නේ මම කිව්වේ හිතයිශී භාවය, මිතුරු භාවය. එතකොට ඒ තුල තියෙන දැන් අර මම කලින් කිව්වා දැන් අපේ ගෙදර කුංචි බලපෑටියක් කිව්වොත් මේක මිත්‍රත්වයක් තියෙනවනේ ඒක නේද? මේ මිත්‍රත්වය. ඊළඟට අපි ගමු ඒ බලපෑටියටම අපිට මේ ඔන්න උට කරදරයක් ඇති වුණොත් එහෙම නේද? මිත්‍රත්වයක් තියෙනවා. හැබැයි උට කරදරයක් වුණ තුවාලයක් හරි මොකක් හරි ඇති වෙලා තිබුණොත් එහෙම අපිට දුක හිතෙනවා. නේද? එතකොට අපේ හිතේ ඇතිවෙනවා කරුණාවක්. ඒ කියන්නේ පර දුක්ඛේ හදයන් කම්පවේදිනේ කරුණාව. එතකොට ඒක කරුණාව. මෛත්‍රී කියන එකෙන් වෙනස් ඒක. මෛත්‍රී කියන්නේ ගොඩාක් හිතවත් භාවය දැනෙන එක. ඊළඟට අර සතාට කරදරයක් වෙනකොට අපිට දුක හිතෙනවා. අපේ හිතත් කම්පණයටපත් වෙනවා නම් ඒක කරුණාව. ඊළඟට අපි හිතමු ඒ සතාම මොහොම ලස්සනට ශ්‍රී කර ඉන්නකොට අපිටත් සතුටු වෙන්නේ නේ. ඌ කාලා බිලා ලස්සනට ලොකු වෙලා යනකොට අවුන සතුටක් ඇති වෙනවා නේ. එතකොට අපිට මුදිතාව. මොකද වෙන කෙනෙක්ගේ සතුටක් දැකලා අපිත් සතුටු වෙන එක. ඒක මෛත්‍රියේ තියෙන නිසා තමයි තියෙන්නේ. නමුත් එතන වෙනසක් තියෙනවා මුදිතාව. ඊළඟට උපේක්ෂාව. උපේක්ෂාව කියලා කියන්නේ මධ්‍යස්ත වෙන එක. හිත මධ්‍යස්ත කරගන්න එක. දැන් අපි ගත්තොත් එහෙම දැන් මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන දැන් දෙමව්පියෝ නේද? මව මේ සතර බ්‍රහ්ම විහරණයම තියනවා කියන දරුවත් එක්ක. නේ. යාට හිතවත් භාවයක් තියෙනවා. කවදාකවත් වෙනස් වෙන්නේ නැති එක. ඊළඟට කරුණාව දැන් අපේ දරුවෙකුට මොන හරි වුණොත් අපිට හිතට දෙනවා නේද? කරුණාවක් ඇති වෙනවා. අනේ කියලා. එතකොට මේ කරුණාව. ඊළඟට දැන් දරුවෝ ලොකු වෙලා මේ හොඳට ඉගෙන ගන්නකොට අම්මලා තාත්තලා සතුටු වෙනවා. ඒගොල්ලන්ගේ දියුණුව දැකලා. ඒක මුදිතාව. ඊළඟට දැන් දරුවෝ ඊටසේගේ සමහරට විවාහ වෙලා
තමාට යනවා අතහැරලා නේද? එතකොට තරහක් ඇති කරගන්නේ උපේක්ෂාවකට අපිපත් වෙනවා නේද? ඒක තමයි ස්වභාවය කියන්නේ. අන්න එතකොට දැන් ඒ වගේ තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන්නේ බ්‍රහ්ම විහරණ. ඒවා බුදුරජාණන් දේශනා කරන දැන් මව තුල තියෙනවා ඒක. අම්මගෙන් ඒක තේරුම් ගන්න පුළුවන් මේ හතරම තියෙනවා කියලා. ඒ විදිහට වෙනස්කම් තේරුම් ගන්න පුළුවන්. මෛත්‍රිය කියන්නේ එතකොට හිතවත්භාවය, කරුණාව කියලා කියන්නේ අනුන්ගේ දුකේ තියෙන අපි දුක් වෙන ස්වභාවය නේද? හදවත කම්පන වෙන ස්වභාවය. ඊළඟට මුදිතාව කියලා කියන්නේ අනුන්ගේ සතුටෙදී අපි සතුට වෙන ස්වභාවය. ඊළඟට උපේක්ෂාව කියලා කියන්නේ අපේ හිත මධ්‍යස්ථ කරගන්නවා මේවයි. ලෝක ස්වභාව නැත්නම් අෂ්ට ලෝක ධර්ම ස්වභාවයත් එක්ක මධ්‍යස්ථ කරගන්නවා. ඒක. බොහොම පිං ස්වාමීන් වහන්සේ. හොඳයි නම් අද මෛත්‍රී බෞද්ධ විහාරස්ථානයේ උදෑසන කාලේ සීල භාවනා වැඩසටහනට මේ පින්තුන් සම්බන්ධ වුණේ. ඉතින් මෛත්‍රී භාවනාව ගැන තොරතුරු ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට පුණ්‍යධර්මයන් රැස් කරගන්න යෙදුණා. ඉතින් අද දවසේදී මේ විදිහට මේ ධර්ම දේශනාව සිද්ධ කර ගැනීම සඳහා දායකත්වයේ සපයලා තිබෙන්නේ සුමනා දිසානායක මහත්මිය සහ ඒ විනිපෙක්මි වාසය කරන ඇගේ සහෝදරයන් දෙදෙනා සහ සහෝදරයන් දෙදෙනා විසින් මේ විදිහට දායකත්වයේ සපයලා බලාපොරොත්තු වෙන්නේ වසර 13කට පෙර මේ පරිලව යන්නට යෙදුණු ජොසපින් දිසානායක මාතාව සිහිපත් කරලා පින්පෙත් අනුමෝදන් කරලා පින් සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්න. ඉතින් අද දවසේදී මේ විදිහට දායකත්වයේ සපයපු සුමනා දිසානායක මහත්මිය සහ ඒ සහෝදරයන්ගේ මෑණියන් වන වසර 13කට පෙර මේ පරිලෝ යන්නට යෙදුණු ජොසපින් දිසානායක මහත්මියට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ මෑණියන්ගේ පරිලෝ ජීවිතවල යම් කිසියෝ දුක් පීඩාවක් තිබෙනවා නම් ඒ සියල්ල මේ පුණ්‍යානුමෝදනාවෙන් දුරු වෙත්වා. දුරු වෙලා පරිලෝ වශයෙන් සුඛී සුවපත් භාවයටපත් වෙත්වා. මහා සසර දුකින් අත් මිදෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාරයක් වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම ඒ පින්වතුන් නමින් මේ පරිලෝ යන්නට යෙදුණු තවත් ඥාතීන් සිටින මේ ඥාතීන්ටත් ඔබ සෑම සියලු දෙනා නමින් මේ පරිලෝ යන්නට යෙදුණු සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙලා පරිලෝ වශයෙන් සුඛී සුවපත් භාවයටපත් වෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. පිනෙන් සතුටු වන සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරන්නේ සුමනා දිසානායක මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත් ඔබ සෑම සියලු දෙනාටත් සියලු ධාර්මික ආරක්ෂාව රැකවරණය සලසා දෙත්වා. දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේ අද දවසේ දායකත්වයේ සපේන සුමනා දිසානායක සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සියලු දෙනාට ඒ වගේම ඔබ සෑම සියලු දෙනාට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙලා මේ සියලු දෙනාම කරන්නා වූ සියලු කටයුතු කිසිදු බාධාකින් තොරව සුවසේ ඒ බලාපොරොත්තු වෙන ආකාරයෙන් සිද්ධ කර ගැනීමට මේ පුණ්‍ය ධර්මයන් ආශිර්වාදයක් වෙත්වා. හැම දිනම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. උතුම් බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ අනන්ත ආශිර්වාදේ මේ සියලු දෙනාටම යහපත සාන්තිය, සිත සාන්තිය සැලසෙත්වා. මේ ජීවිතය සාර්ථක කරගෙන පරලෝ ජීවිතයේ සුගතිගාමී වෙලා උතුම් නිවනින් සැනසෙන්නට හැම දිනාටම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාරයක් වේවා කියලා සාදු කියන්නේ. හැම දිනාටම ආශිර්වාද කරනවා ඒ සුමනා දිසානායක මහත්මිය ඇතුළේ පවුලේ සියලු දෙනාට ඔබ සෑම සියලු දෙනාට සිතක් සාන්තියක් යහපතක් සැනසෙල්ලක් වේවා කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සුපත්තේවා
හැම දිනාටම තෙරුවන් සරණයි. साधु 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 शीलवन्तं गुणवन्तं पुण्यकृतं अनुत्तरं दशवेन मया लब्धं बुद्धपुत्रं नमामः साधु 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 अविनाश गुणश्री पुरा सर्वं सर තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.